ඉස්ලාම් කියන්නේ පුතේ ආර්ථික විද්‍යාව නොකරපු අය ඉන්නවද කියලා කවුරු හරි? ආර්ථික විද්‍යාව නොකරපු කවුරු හරි කෙනෙක් ඉන්නවද? ඔව් සර්. ඔව්. නෑ මැසේජ් කරපුවා නැති පුතේ එක්කෙනයි දින්නේ. නෑ නේ ඉන්නවා කීප දෙනෙක්. හරි. ඉන්න කට්ටිය යස් කියලා ගන්න බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා මට බලාගන්න. බොරුවට එහෙම දාන්නේ නැහැ. අමක් නෑ ඉන්න එක හොඳයි මේ එකේ ගැටලුවක් නැහැ. මම කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න ඕන මට. ගොඩක් ඉන්නවා. හරි කමක් නැහැ. ආර්ථික විද්‍යාව කරපු නැති අය ඉන්නවද නිකම්ම මේක ගැටලුවක් නැහැ. ටොක් මම ඉස්සෙල්ලාම කියන්නම් මේක මේ නොකරපු අය හිටියට ගැටලුවක් වෙන්නේ නැහැ මොකද හොඳට හැබැයි මම කියන වැඩ ටික කරන්න වෙනවා ටිකක් ආර්ථික විද්‍යාව කරපු අයට ටොක් බෝරින් වගේ වෙන්න පුළුවන් මුල දවස් ටික කරපු ටික කරන්න ඊට පස්සේ ආර්ථික විද්‍යාව නොකරපු අයටත් කරපු අයටත් වෙච්ච නැති පාඩම් ටිකුත් අපි කරනවා සිලබස් එක හම්බෙලා ඇති කියලා හිතනවා මොකද මම ගොඩාක් ඒවා විස්තර කතා කරන්න යන්නේ නැහැ දවස් 20ක් විතර තියෙන ඉන්න ලොකු සිලබස් එකකුත් තියෙනවා ඒකින්ද මුලින්ම කියන්නම ඔයාලා විභාගේ ලියන්න ගියාම හොඳ කවක් තියෙනවා දැන් ගියර එකක් තාම නැති බෝඩ් එක පේනවද අද නම් මර බෝඩ් එක ඕන වෙන්නේ නැහැ වැඩිය මේ ඊළඟ සතියවලදී මම කෙලින් බෝඩ් එකකින්මයි කරන්නේ ඒකින්ද මේ ඕන වෙනවා බෝඩ් එක පේන්න ඕන මම ඉස්සලාම කියන ඔයාලා විභාගේ ලියන්න ගියාම මේ කරන වැරදි ටික මේ පළවෙනිම තමයි ප්‍රශ්නේ කියවන්න කරුණා කරලා ප්‍රශ්නේ කියවන්න ඒක හැමදාම කිව්වට ඔයාලා කරන්නේ කියලා අනිත් එක තව කරනවා වැරදි ගොඩක් කරනවා මෙන්න මෙහෙම ඒවා කරන්න එපා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයිනේ ඒකේ ඉරි ගහන්න 5යි ඉස්ටම් පුරවන්න 5යි තියෙන්නේ ඒකට ලකුණු 20යි එහෙනම් ඒක ගැටලුවක් නැහැ ඒකට ඌමනා එව්වත් මම සතියට ප්‍රශ්න 5ක් හරි 10ක් හරි මෙතන කරනවා ඔයාලට එවනවා මේ ඔයාලා ටක් ගාලා ෆිල් කරන්න එතකොට අපි උත්තරේ බලමු වෙලාව තියෙන හැටියට හරි ඊට පස්සේ 2 ඉඳලා 8 දක්වා තියෙන ඒවාෙන් 4ක් ලියන්න කියන්නේ මේ 4ෙන් එකට 20 ගානේ තමයි 80 දෙන්නේ එහෙමනේ මේක අනිවාර්යයි මෙන්න මෙහෙම වැරද්දක් කොහමද අන්තිමට තිබ්බ එක්සෑම් එකේ දෙන්නෙක් කරලා තිබ්බා ඒ දෙන්නෙන් එක්කෙනෙක් ඇත්තටම පාස් වෙන්න ලකුණු තිබ්බා මේ 4ෙන් ලියලා පාස් වෙන්නම පුළුවන් ලකුණු 45ට වැඩි වෙන්න ඕනේ එයාට 60 ගාණක් තිබ්බා මම මතකයි හැබැයි මේක ලියලා නැහැ එතකොට පේ ඒකින්ද කියවන්න නැතුව තමයි ඒක කරන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ආයෙත් ඒක කරන්න එපා ඒක මම මේ අපි පහුගිය ඒවා බලනකොට අහුවෙච්ච වැරදි කියන්නේ එහෙම කරනවා ළමයි අමතක වෙලා වෙන්නේ නැති අපේ අමතක වුණාට කරන්න දෙයක් නැහැ ආයෙ කරනවා දැන් ඒක තුන්වෙනි ප්‍රශ්නේ එක පළවෙනි කොටස දෙවෙනි කොටස ලියනවා හරි ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ විතර හතරවෙනි කොටසයි පස්වෙනි කොටසයි මෙතෙන්ද ලියනවා මේ තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි ඒක 3යි 4යි ඒ මොකද 6 වෙනි එකේ 3යි 4යි තමයි මෙතෙන්ද ලියලා තියෙන්නේ 3 වෙනි එකට. එතකොට මේ 3 වෙනි එකේ 4ම හරි කියලා එහෙම කරන්නේ නැහැ. ඔයාලා මේ ඒ කියන්නේ බලන අය රවට්ටන්න දී වැඩි කරන්නේ. මේකේව මෙතෙන්ද ලියන්න. එහෙම ලකුණු දෙන්න. එහෙම ලියන්න එපා. මේකේ ප්‍රශ්න දෙක
මේකේ දාන්නේ දෙකයි නම් ඒ දෙක ලියලා මේකේ දාන්නේ දෙකයි නම් ඒ දෙක එතන ලියන්න. හරි? එහෙමත් කරනවා. අන්නද කවුද එහෙම කරන්නේ කියලා. අනිත් එක තමයි අපි හිතමු හතරවෙනි ප්‍රශ්නේ ලියලා මේකේ හතරවෙනි කොටස වෙනකම් මේ තුන්වෙනි කොටස වෙනකම් ලියමු. දැන් හතරවෙනි කොටස ලියන්න දන්නේ නැහැ වෙන්න ඇති. ඊට පස්සේ තව ඊගාව තෝරා ගන්න ප්‍රශ්න පහ අය කොහොම අතහරි ලියලා ඔක්කොම ලියලා මෙතන ඉඳලා හැම පිටුවටම ඊතලයක් අඳිනවා. මේකෙන් ඉඳලා මේ පිටුවේ කෙරවලට ඊට පස්සේ ඊළඟ මුලින් පටන් ගන්න ඒකේ කෙරවලට ඊළඟ ඒකේ පටන් ගන්න ඊළඟ කෙරවලට. අන්තිමටම තියෙනවා මෙන්න මේකේ හතරවෙනි කොටස අන්තිම පිට. ඇයි එහෙම අදින්න ඕනේ නැහැ. ඔයාලට මෙතන ඉඳ තියෙන නවතුනා මෙතන ලිව්වා නම් ඇති. අයියා අදින්න එපා. ඒ පේපර් එක ඇත්තටයි. ඊට පස්සේ තව කරලා තිබ්බා අනිත් එක තමයි මෙන්න මේවත් කරන්න. තව ගොඩක් තිබ්බා මට දැන් මතක ටික දැන් පේපර් බලලා ගොඩක් කරන්න. තව කරලා තිබ්බා අපි හිතමු තුන්වෙනි ප්‍රශ්නේ දන්නේ කොටස් දෙකයි. එක සහ දෙක. මේකට මේ දෙකට ලියනවා මේ දෙකේවත් තත් හරියන්නේ. ගොඩාක් විස්තර ලියනවා මේක. මේක උසාව විස්තර වල ලියනවා මේක එක වාක්‍යයක් ලියනවා ඒක දන්නේ. වැඩක් නැහැ මොකද මේ දෙකට හම් වෙන 10 විතර උඩරිම දුන්නත්. ඒකින්ද මේ දෙකට මොනවා හරි ලියන්න කල්පනා කරලා ලියනවා මිස මේ දෙක ගොඩක් පුරවන්න ඕනේ නැහැ. අවශ්‍ය කරුණු ටික ලියවිලා තියෙනවනම් එච්චරයි. තව ප්‍රශ්න අංකත් දාන්නේ හරියට. අන්න මේක ප්‍රශ්න අංකෙත් දාන්න ඕනේ හරියට. ප්‍රශ්න අංක දාන්නෙත් නැහැ හරියට. තව මොනවද කරන්නේ? මම ආය මතක් වෙනකොට කියන්නම් මේ ටික මම මුලින්ම කියලා පටන් ගත්තේ. අනිත් එක විස්තර ලියන්න එපා ආර්ථිකය. ඉතා කෙටියෙන් ලියපුවාම ඇති. ඔයාලට පාස් වෙන්න ලේසියෙන්ම පුළුවන්. නොකරපය ටිකක් පොත් කියව ගන්න ඒ ඇති. ඒ ලෙවල් පොතක් දැනට කියව ගන්න. එතනින් එහා ටික මම මෙහි කරන හින්දා ඒ ලෙවල් දැනුම එන්න මම ඒ ලෙවල් දැනුම ටිකක් පුදේ කරනවා. හැබැයි චුට්ටක් වේගෙන් කරනවා ඒ ටික. මේ අද පටන් අරන් කරන ටික. ඒක හින්දා චුට්ටක් ඒ ලෙවල් පොතක් බලා ගන්න වෙයි. අපි මෙහිදී ආර්ථික විද්‍යාව කරනවා සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර ආර්ථික විද්‍යාව කියන දෙකම. හරි? සිලබස් එක හම් වෙලා ඇති කියලා හිතාගෙන අපි අතරින් ඉස්සරහට යනවා. ඔයාලා හැබැයි මොනවා හරි ලියන්න දොයියන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මම මෙහි ක්ලාස් එක ඇවිල්ලා කරනවා නම් දොයියන අයට උම්ම දෙනවා. ඒකට හැරෙනවා. ඒකින්ද දැන් මේක කරන්නත් බැරි හින්දා දොයියන්න නම් එපා. හරි? රයිට්. ආර්ථික විද්‍යාව. බලමු ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? පොඩි දෙයක් අද කතා කරන්නේ. හැබැයි ඕන වෙනවා. ඔයාලට සිලබස් එක හම්බ වෙලා තියෙනවද? මට කියන්න සිලබස් එක හම්බ වෙලා තියෙනවද? කවුරු හරි එක්කෙනෙක් කියන්න වටලා සිලබස් එක හම්බ වෙලා තියෙන්නේ? නෑ. ඒක මෙහෙන් එවලා නැද්ද? හරි ඒක මං හදපු එකක් ඇති මං එවන්න කියන්නම්. හරි එහෙනම් කරලා දෙන්නේ දැන් මං ආවත් මේ මං එවන්න කියන එකේ මට මතක හරියට ආර්ථික විද්‍යාව දල වශයෙන් මං කියන්නම්. දැන් පාඩම් පටන් ගන්න ගියම ආර්ථික විද්‍යාව හැඳින්වීම ඒක යටතේ අර ඔයාලා සාමාන්‍ය දන්න ආර්ථික විද්‍යාව කුමක්ද ආර්ථික විද්‍යාවේ සංකල්ප ඊට පස්සේ නිෂ්පාදන සාධක නිෂ්පාදන හැකියාව මායිමක්‍රය ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න ඔය ටික තමයි මුල කොටසට එන්නේ. ඒකෙන් එක ප්‍රශ්නයක් විතර හැම කොටසෙම වගේ තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක ඉල්ලුම සැපයුම දෙකම කියව නෑ. මම අංක වෙනස් වෙන්න පුළුවන්. ඉල්ලුම සැපයුම සහ වෙළඳපොළ. මේක ඉල්ලුම සැපයුම ඔයාලා ඒ ලෙවල් වලට මාස 6ක් විතර
කරනවා මම හිතන්නේ මේක මම මේ කරන්නේ දවස් 3කින්. හරි? දින 3කින් කරන්නේ ඒකයි මම කිව්වේ. උමනාම ටික කරනවා. මේ භාගෙට ලියන්න ඕනම කෙනෙකුට ඇති. 아무ත් අර දැනුමට තව පොතක් කියව ගන්න එක හොඳයි. දවස් 3කින් කරන්න පුළුවන් පාඩම අනේ කරපු අය දන්නවා. නමුත් ඒක අපි කරනවා. මේකෙන් එක ප්‍රශ්නයක් එනවා. මේකෙන් අපරපය වයන්න ඕනේ නැති බොහෝ විට මේ දැන් තමයි මෑතකදී එක ප්‍රශ්නයක එක කොටසක් හෝ දෙකක් ඇවිල්ලා තියෙනවා. එච්චර කාල ඉල්ලුම සැපින්නේ එක ප්‍රශ්නයක්වත් ආවේ නැහැ. විභාගෙ. දැන් චුට්ටක් එනවා අපිත් ඒක කියලා මොකද මේකට දවස් 3-4ක් වැය කරන එකේ මුකුත් මහන්න නැතුව ඊට පස්සේ මේක පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය ඒකේ යටතේ ආර්ථික උපයෝගිතා න්‍යාය උපේක්ෂා වක්‍ර විග්‍රහය සහ ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය කතා කරනවා ඒක යටතේ දාලා වශයෙන් කියන පොදු මම එවන්නම් නැත්නම් අපරාධ වෙලා ඊට පස්සේ නිෂ්පාදක හැසිරීම න්‍යාය නිෂ්පාදකයාගේ හැසිරීම න්‍යාය කෙටි කාලින විකාරය ඊට පස්සේ වෙළඳපොළ මාදිලි කරනවා තව වශයෙන් මේ ටික තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවට කරන්නේ මයික්‍රෝ වලට හරි සාර්වාර්ථික විද්‍යාවට කරන්නේ විභාගෙදී මේකෙන් එකක් කරන මෙන්න මේකෙනුයි තමයි වැඩිපුරම බොහෝ විට මයික්‍රෝ වලින් අහලා තියෙන්නේ. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය නිෂ්පාදකයාගේ හැසිරීම පිළිබඳ න්‍යාය. right? ඊට අමතරව අපි මේ වෙලාවට කතා කරන දෙවෙනි ප්‍රශ්නේ බොහෝ විට මහ බැංකු වාර්තාවෙන් දෙන වගුවක් ආශ්‍රයෙන් තමයි ලියන්න ඇවිල්ලා තින්නේ. මේ ළඟදිම තිබ්බ විභාගේ හැර ඉතුරු සියලු විභාග. හරි? ඒක අපි දෙන්න ගියාම කතා කරමු. සාර්වාර්ථික විද්‍යාවට ජාතික ආදායම ප්‍රශ්න අහනවා නම් බොහෝ විට අඩුයි. හැබැයි මේකේ ඊළඟ කොටස තමයි ISLM. ISLM වලින් මෙතෙන්ද තව එනවා පිරිවැය න්‍යාය. මට පිරිවැය මොකද මම සිලබස් එක දෙන්න. මේකේ මේ ISLM වලින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ප්‍රශ්නයක් එනවා ලකුණු 20ක ප්‍රශ්නයක්. මේක සමහර අවස්ථාවලදී කොටස් දෙකක් ගාන හදන්න එනවා කොටස් දෙකක් ලියන්න එනවා. සමහර අවස්ථාවලදී කොටස් හතරම ගානක් ඇවිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී කොටස් හතරම ලියන්නත් ඇවිල්ලා තියෙනවා. එතකොට ISLM අනිවාර්යයෙන්ම හරියටම කරගන්න වෙනවා ඔයාලට මොකද ලකුණු 20ක් ගන්න පුළුවන්. එතකොට ඒක 20යි මේ ටික හන 20යි ආපුවම තව 5යි යෝ. හරියට නම් ප්‍රශ්න දෙකක් හරියට ලියාගත්තොත් පාස්. ISLM ඊට පස්සේ 21 රාජ්‍ය මූල්‍ය ඊට පස්සේ විදේශ වෙළඳාම අතරම මේවා සිලබස් එකේ නම් තියෙනවා ඊට පස්සේ සංවර්ධන ආර්ථික විද්‍යාව මේ ටික තමයි අපි දාල වශයෙන් කරන්නේ මේ ඔක්කොම කරන්න එකම අවුරුද්දකවත් නම් වැඩි වුණා කරන්න විනාඩියක්වත් නම් වෙන කිසිම දෙයක් කතා නොකර කරත් දවස් 22කින් මේ ටික කරන්න ඉතාමත්ම අමාරුයි ඒකයි මම බාහිර කිසිම දෙයක් කතා නොකරම කරන්නේ ටිකක් අපි වේගින් කරන්න ඕනේ හින්දා හැබැයි නොකරපු අය මම දෙනේවා ලියලා මට එවන්න මම බලලා දෙනවා කොහොම හරි මේ වෙලාව නැති වුණත් කොරෝනා වුණාට අපිට වෙලාව නැහැ අපි ගෙදර ඉඳන් වැඩනේ හරි එවන්න මේ මේල් කෝකට එවුවත් කමක් නැහැ රෝහිත RHITHA රෝහිත 17:5@gmail.com එකත් හරි එහෙම නැත්නම් rohit@
TBSL Central Bank of Sri Lanka කියන අකුරු අතර .lk කියලා එව්වත් හරි එහෙම නැත්නම් ROHITHA IABEYK at yahoo.com කියලා එව්වත් තමයි. ඔකට එව්වත් හම්බ වෙනවා. WhatsApp කරන්නත් පුළුවන්. හැබැයි ඒක WhatsApp කරලා අපේ එහෙනම් පොඩි මැසේජ් එකක් දානවා මේ දවස්වල වදින WhatsApp ප්‍රමාණය හැටියට ඔෆිස් එකකින් මේ WhatsApp නම්බර එක දෙන්නම් 9737966353 ඒකට දාන්නත් පුළුවන්. දාලා මට SMS එකක් හරි දාන්න. හරි නේද? එහෙම තමයි දැන් මේ කරන්න ගන්න වෙන්නේ. නැත්නම් ලියලා බලන්න විදිහක් නැහැ නේ. ඒ ටික හරියද මකන්නද? තාමත් වෙනවද? වෙලාවට එන්න. අද නම් පොඩ්ඩක් පරක්කු වෙලා මම සාමාන්‍යයෙන් වෙලාවට එනවා නැත්තම් ඉන්නේ. හරි නේ. ඩියුටි එකේ ඇති මම හිතන්නේ මේක. මේ ගෙදර ඉන්නකොට ඒවා මෙතෙන්දී නම් දෙන්න ඕනේ. රයිට්. එහෙනම් අපි අරන් ගමු ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? දැන් ප්‍රශ්න අහුවට කියන්නේ කොහොමද නේ? ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අර පිරිමැස්ම පිළිබඳ විද්‍යාව. ඒ කියමන. අර පිරිමැස්ම පිළිබඳ විද්‍යාව. ඔයාලා ඔය ටියුට් එක තියෙන එකේ මට මම ඒකම තමයි කරන්නේ. නමුත් ඊට අමතරව මොනවා හරි කියවෙනවා නම් ඔයාලා ඔය ගාම්ම ලියා ගන්න. නැත්තම් වෙන්නේ පස්සේ අන්තිම නෝට් එකක් දෙයි කියලා බලන්න හිටියු මොකවන්නේ. නෝට් දෙන්න වෙලා නැහැ. ඕකේ ටියුට් එක මම එවලා තියෙනවා. ඕකට අමතරව කියවෙන මොනවා හරි දෙනවා නම් ඔයාලා සටහන් කරගන්න. හරිද? ගෙදර වැඩක් මම දෙනවා. එක ප්‍රශ්නයක් එවලා තිබ්බද මේ ටියුට් එකත් එක්ක? මට කියන්න ප්‍රශ්නයක් දීලා තිබ්බද? කවුරු හරි කියන්නකෝ. ඔව් නේ. ආරයිට් ඒක තමයි. ඒක ලියන්න මේ ඒක තමයි මට කියන්න තියෙන ඔයාලා විභාගයට යන්නේ ලියන්න. පාඩම් කරන්න නෙමෙයිනේ. ඒකින්ද ලියලා තමයි හුරු වෙන්න ඕනේ. ලියලා එවුවොත් මම අකුරුත් හදනවා. උත්තරෙත් මම හදලා මෙතන සාකච්ඡා කරන්නේ. එතකොට වෙන්නේ ලියන කෙනාට මම වෙනම ඒක මේ කියලා දෙන්නම්. මෙතන ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙලා නැහැ. අන්තිම කාලේ බලමු තිබ්බොත් වෙලා සාකච්ඡා කරන්න. හරි. ඒකින්ද ලියලම එවන්න පුරුදු වෙන්න. එතකොට මට ඒක බලලා දෙන්න පුළුවන්. හැබැයි ලියලා ලෙවලෙම බලලා දෙන්න බැරි වෙයි. කොහොමයි මම බලලා එවන. ආර්ථික පිළිබඳ විද්‍යාව. ආර්ථික විද්‍යාවට ආර්ථික විද්‍යාඥයෝ සීජවන්න නම් ගත්තොත් ළමයෝ. මොකද කියන්නේ? ටියුටර් ගන්න කොහෙන්ද? ඒවලා නෑ තිබුදේ ඒක. ඒ ගන්න කියන්නේ මම දන්නේ කොහෙන්ද ලින්ක් එක නම් මට මෙහෙන් කියලා නෑ. චුට්ට පස්සේ බලන්න ඔය ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙන තැනින් මැති. ඔයාලා එහෙමනම් ඔයාලා පොඩි ගෲප් එකක් හදාගන්න උකට දැන්. ගෲප් එකක් හදාන ගෲප් එකේ උක පුළුවන් නේද? කට්ටිය දෙන්න මම දන්නේ දෙන අයගේ නම්බර් ඉල්ලගෙන එකක් හදාගෙන එහෙම හරි කරගන්න මේ කාලේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ඕන මාවත් කරන්න මේ හැබැයි ලෝකෙ තියෙන ඒවා නම් දාන්න එපා. මේ ඇත්තටම දෙයක් කතා කරන්න තියෙනවා. හරි. ආරයි. එතකොට අර පිරිමැස්ම පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව. කෙටියෙන්ම කියනවා. තමන්ගේ ජීවිතේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට අපි දැම්ම සාර්වත්‍රික විද්‍යාව රටකට ආදේශ කරලා ආර්ථිකයකට ආදේශ කරලා ඉගෙන ගන්න ඕනේ. අපි තමන්ට ආදේශ කරලා මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කොටස් ටික ඉගෙනගෙන යන එක හරි ලේසි. තමන්ට සහ තමුන්ගේ පවුලට. ඉන්න පිරිස තමයි ආර්ථිකය හැටියට ගන්න. ඔයා එක්කෙනෙක් තව පස් දෙනෙක් ඉන්න පස් දෙනා ගත්තාම මේක තමයි රට. එතකොට ලේසි. මේ පවුලට වෙන සිදුවීම් ටික ඉගෙන ගත්තාම මේක තමයි ආර්ථිකයකට වෙන්නේ ලෝකෙට වෙන්නේ. ඒක දේවල් මතක් කරගෙන මේ අනිවාර්යයෙන්ම කාලීන එවුවනම් බලන්නම වෙනවා. කාලීන ආර්ථික සිදුවීම් 6 වෙනි ප්‍රශ්නෙට හැමදාම වගේ අහලා තියෙන්නේ කාලීන ආර්ථික සිදුවීම්. මහා බැංකු වාර්තාවත් අනිවාර්යයෙන්ම කියවන්න ඔයාලගේ විභාගයට බොහෝ විට දැන් අලුත් එක
තමයි ඊට පස්සේ තව එකක් ඉෂුව වෙන්නේ නැහැ විභාගේ නේක. මේ ඉබිරිදා ඉෂුව කරපු එක බලන්න ඒකේ දත්ත පදනම් කරගෙන තමයි ඉන්නේ. ඒකත් මම දෙන්නම් වමනා දත්ත ටික පස්සේ වන්න කියන්න මම කියන් දෙන්නම්. එහෙනම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අර පිළිමැස්ම පිළිබඳ විද්‍යාව. වාණු එක එක ආර්ථික විද්‍යාඥයෝ කියලා තියෙනවා. එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේ මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරනු ලබන විෂය. මේ ටික චුට්ටක් ඉතින් බෝරින් තමයි කමක් නැහැ. එදිනෙදා ජීවිතයේදී මිනිසුන් ව්‍යාපාරික ජීවිතයේ එදිනෙදා මිනිසුන් ව්‍යාපාරික ජීවිතයේ අධ්‍යයනය කරනු ලබන විද්‍යාව. ව්‍යාපාරික ජීවිතය අධ්‍යයනය කරනු ලබන විද්‍යාව. ඒ ආදී වශයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව විවිධ නිර්වචන තියෙනවා. ඒ ටික මම ඕකේ දීලා තියෙනවා. ඒ ටික ඔක්කොම ගත්තාම ආර්ථික විද්‍යාවේදී අඳුන ගන්න ලැබෙන ප්‍රධාන සංකල්ප කීපයක් එතන තියෙනවා. සම්පත් ගැන තියෙනවා නේ. සම්පත් ඉන්නවද පන්ති? ඒ සම්පත් නෙමෙයි. ඊට පස්සේ මේ සම්පත් විකල්ප ප්‍රයෝජන. විකල්ප ප්‍රයෝජන තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්නේ සම්පත් ඒකද? ඒක සම්පතක්. එහෙනම් මේ ඉන්නේ සම්පත් කියන පුද්ගලයා නම් ඒක ශ්‍රමය. ඒකත් සම්පතක් තමයි. නේද? මුගේ මොනවද දරපලා ගන්න පුළුවන්. වතුර එන්න ගන්න පුළුවන්. උයා ගන්න පුළුවන්. මේ ශ්‍රමය කියන මේ සම්පත් කියන ශ්‍රමය කියන සාධකයෙන් සම්පත් කියන පුද්ගලයෙක් එයා ශ්‍රමිකයෙක් නම් ඒක සාධකයක්. නිෂ්පාදන සාධකයක්. අපි කතා කරන නිෂ්පාදන සාධකයක්. එහෙනම් ඒකෙන් තියෙනවා විකල්ප ප්‍රයෝජන. අනේ මොනවද අහන්නේ? මොනවද මේ? ඔයාලා ගෲප් එක ඒක පස්සේ හදාගන්නනේ. මේ ආර්ථික විද්‍යාව කරපු ළමයි ඔය කරනවා අනිත් අයට ඩිස්ටර්බ් කරන්න එපා. නොකරපු අය ඉන්නවා 15කට කිට්ටුව. ඒකට පව් කියලා. ඒකයි මම මේ චුට්ට අර නිකන් හඳුනා ගැනීම මෙච්චර හිමිහිට කරන්නේ. නැත්තම් මේක කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ සම්පත භූමිය ශ්‍රමයේ ව්‍යවසාය ප්‍රාග්ධනික නිෂ්පාදන සාධක හතරක් තියෙනවා පස්සේ කතා කරනවා. එහෙනම් මේ ශ්‍රම සම්පත ගත්තාම විකල්ප ප්‍රයෝජන තියෙනවා. එකම දෙයක් නෙමෙයි. භූමිය ගන්නකො මේ තියෙන්නේ පර්චේස් 10ක ඉඩම. මේකේ මොනවද කරන්න පුළුවන්? කඩයක් දාන්න පුළුවන්. නිවසක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කූරක් කරන්න පුළුවන්. නේද? එතකොට මේ පර්චේස් 10 කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. කීපයක් නේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපි කියනවා එක සම්පතක විකල්ප ප්‍රයෝජන තියෙනවා. හරිද? එහෙනම් විකල්ප ප්‍රයෝජන තියෙනවා. හැබැයි ඒ අතරේ ගත්තහම මේ භූමිය ශ්‍රමයේ ව්‍යවසාය කියන සම්පත් එහෙම නැත්නම් මිනිස්සු භූමිය ව්‍යවසාය ප්‍රාග්ධනික කියන සම්පත් සීමා සහිතයි. සීමා සහිතයි. මොනවාද? නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වූ සම්පත් සීමා සහිතයි. ඕන තරම් නේ සීමා සහිතයි. හැබැයි මිනිස්සුන්ට තියෙන මිනිසුන්ට තිබෙන අවශ්‍යතා අර අනෙක් කෙනෙක් කියන්නේ සම්පත් සීමා සහිතයි අවශ්‍යතා මොකද කියන්නේ ඇහැරලා ඉන්න කෙනෙක් කියන්නේ අවශ්‍යතා මොකද බලමු චන්දි මොනවද කියන්නේ පුළුවන් නේද කියන්නේ හොඳයි එක සීමිතයි කියනවා අසීමිතයි කියන ඇයි දන්නේ ඔව් මට පොඩ්ඩක් ඉන්න කට්ටිය ඉතින් ඕකේ පෙවුන නැතුවට මට පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක මම මේ පොඩිම ප්‍රශ්න අහන්නේ ඔව් දැන් මේ අසීමිතයි කියපු අය වමනාවන් මොකද කියන්නේ සම්පත් සීමා සහිතයි මේකට ගොඩක් අය කියව අසීමිතයි දැන් මේක මොකද වමනාවන් මොකද සීමිතද අසීමිතද වමනාවන් මොකද්ද වෙන්නේ ඒකත් අසීමිතයි
අවශ්‍යතාවත් අසීමිතයි නේද? ගැටලුයි නේ. ඔව් නෑ. දැන් මේක ඉස්සර එහෙම තමයි දෙකේ වෙනස නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. අවශ්‍යතාවත් සීමිතයි ඇත්තටම. හැබැයි අවශ්‍යතා කියලා කියන්නේ ආහාර, නිවාස, ඔය ආදි වශයෙන් ගොඩ ගන්න පුළුවන්. දැන් ආහාර ගත්තාම වමනාව කියලා කියන්නේ නොකරපු අයට වමනාව කියලා කියන්නේ මේ අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන විදි. මොනවද? බත් කන්න පුළුවන්. පාන් කන්න පුළුවන්. ඊට පස්සේ දත් මිටි කන්න පුළුවන්. පුළුවන් දත් මිටි කන්න. බෑනේ. ඊට පස්සේ හාල් කන්න පුළුවන්. පාන්දුව හැදෙනවා. තවුණා. ඔය ආදි වශයෙන් කන්න පුළුවන් ඕන දෙයක්. එහෙනම් වමනාවන් ඒ වගේ ගත්තාම මේ ආහාර කියන එකට වමනාවන් අසීමිතයි. හරිද? මේ අවශ්‍යතාව මේව පෙළගස්සන්න පුළුවන්. ඒක හින්දා සීමා සහිත සම්පත් වලින් මිනිසුන්ට ගන්න තියෙන වමනාවන් අසීමිතයි. එන්නේ ඒක නිසා දැන් උඩින් ඉගෙන ගත්ත සම්පත් වල විකල්ප ප්‍රයෝජන. එහෙනම් ඒ සම්පත් සීමා සහිතයි. ඒ විකල්ප ප්‍රයෝජන තියෙන සම්පත් හැබැයි මිනිසුන් තියෙන වමනාවන් අසීමිතයි. එහෙනම් ඔන්න ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද එතකොට දැන්? මේක ගිනව දාන්න ඕනේ නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මේ ඉන්නේ මොන්සර් මෙයාට තියෙන සම්පත් සීමා සහිතකම දැන් මොනවද වමනාවන් අසීමිතයි. වමනාවන් අසීමිතයි. හැබැයි සම්පත් සීමිතයි. නේද? දැන් ඔයාලා නිකන් ගෙදර ඉන්නකොට බලන්න ඔයාලට තියෙන වමනා මොනවද කියලා. මොනවද ඕනේ? මේ දවස්වල ෆෝන් එකක්. ඊට ඩේටා උ. තා මොනවද? කෑමෝ. තා රෙදි නම් ඕනෙත් නැත්තරම් නේද? පොරවන්න රෙද්දක්. නේ. ඔය ආදිවාසීන් ඔයාලට කියවන වමනාවන් කොච්චරක් කියලා හිතින් කියන්නේ හිතා ගන්න බැරි තරම් තියෙනවා. අනේ ළමින් මොනවද කියවන්නේ මට මේක දැම්ම ගෲප් මම ඒක මම අන්තිමට ඒක කියන්න තිබි මම මොකද ඒක හරි එහෙමනම් මේ අසීමිත වමනාවන් ටික සපුරා ගන්න අපි භූමිය කියන එක විතරක් ගමු මෙයාට තියෙනවා කඩයක් හදන්න ඕන හරි භූමිය කියන සම්පත විතරක් ගමු උඹගත්තු පැටලෙන්නේ භූමියේ තියෙනවා කඩයක් කරන්න කඩයක් හදන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, වගා කරන්න ඕනේ. ඊට පස්සේ කුලියට දෙන්න ඕනේ. ඔය ආදි වශයෙන් දැන් තියෙන්නේ පර්චස් 10. පර්චස් 10 සීමා සහිතයි. භූමිය කියන සම්පත සීමා සහිතයි. හැබැයි මේ මනුස්සයන්ට තියෙන උවමනාවන් මේ පර්චස් 10න් ගන්න පුළුවන් අසීමිතව තියෙනවා. දැන් තමයි ප්‍රශ්නේ ඉන්නේ. මොකද්ද? මෙන්න මේ පර්චස් 10 මේ සීමිත සම්පත් වලින් මේ කියන සියලු වමනාවන් තෘප්ත කරගන්නේ කොහොමද? එන සීමිත සම්පත් වලින් මේවා ඔක්කොම තෘප්ත කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කරගන්න එක තමයි අපි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. තලවාසින් ආර්ථික විද්‍යාව කරන්නේ මේ අසීමිත මිනිස් වමනාවන්ට පවත්නා වූ සීමිත සම්පත් නිෂ්පාදනය සඳහා යොදාගෙන පරිභෝජනය කරන්නේ කොහොමද? බෙදා හරින්නේ කොහොමද? කියන එක ඒ ගැටලු ටික විසඳා ගන්න ආකාරය තමයි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්න. මේකෙත් කියලා තියෙනවා ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන ඇති හිග්ද සම්පතක්. මිනිසුන්ගේ සීමිත උවමනාවන් අසීමිත උවමනාවන් ඉටු කරගන්න වස් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ කෙසේද යන වර්තමාන හෝ අනාගතයේ පරිභෝජනය සඳහා සමාජයේ විසින් පුද්ගලයන් හා කණ්ඩායම් අතර ඒවා බෙදා ගැනීම යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. හරිද? තමයි ටිකේ ගමන කමක් නැහැ මේක. හරි. දැන් ඊට පස්සේ නොකරපු අය නම් යන්න එපා chat කරන්න. අන්තිමට මේ අමාරු වෙයි. දැන් මුල චුට්ටක් ඉගෙන ගන්න දෙපේ. ආර්ථික විද්‍යාවට කියවන්න හොඳ පොත් ගොඩක් තියෙනවා.
ඔයාලගේ මේ IBSL එකේ DG ගේම පොතක් තියෙනවා මේ කරුණාතිලකගේ ආර්ථික විද්‍යාව හැඳින්වීම 1 2 කියලා මට මතක හැටියට. එතකොට මෙහෙන් ගන්නත් පුළුවන් ඒක වුණා. පොඩ්ඩක් ඒක අහලා බලන්න. තව ඔය ඩැනි අතපත්තුගේ ආර්ථික විද්‍යාව මූලධර්ම 1 2 ඕනෑම මූලික ආර්ථික විද්‍යා පොතක් ඒවට ගැටලුවක් නැහැ. ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? කවුරු කියන්නේ ඇයි ආර්ථික විද්‍යාව හදාරන්නේ? දැන් මේක මටද කියන්නේ කොහේ කියනවද දන්නේ නැහැ. එක එක ලියලා වුණා. ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? එක්කෙනෙක් කියන්නේ ඇයි ඔයාලා අද ආවේ ආර්ථික විද්‍යාව හදාරන්න? මේක ලියලා දෙනවා කියන්නේ කිව්වොත් ඒව මට නෙමෙයි. ඇයි ආර්ථික විද්‍යාව හදාරන්නේ? ආර්ථිකය පිළිබඳව තීරණ ගන්න. හරි. ආර්ථික විද්‍යාව හදාරන්නේ ආර්ථිකය පිළිබඳව ඉස්සර හිතලා තියෙන ආර්ථික විද්‍යාවේ මුදල් ලිපිය හැකි බව හිතලා තියෙනවා. මුදල් ඉපීමට හැකියයි උපකල්පනය කිරීම. ආර්ථික විද්‍යාව දැනගෙන හිටපුවාම මුදල් හොයන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඉල්ලුම් සැපයුම් නීතිය නොදැන සිටීම මදිකමක් කියලා හිතෙන හින්දා. දැන් ඔයාලට මොකක්ද බලන්න කෝකෙන් හිතෙන්නේ? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව අතර රැජින වන නිසා. ආර්ථික විද්‍යාව නූතනම ශිල්පීය ක්‍රමයක් නිසා. විද්‍යාවන් අතර නවීනතම නිසා. අනිත් පැත්තෙන් ශාස්ත්‍රීය ක්‍රමයක් හැටියට පැරණි මේකයි. නවීනතම වෙන්නේ හැමදාම මේක අලුත් වෙන විෂයක්. මේ දවස්වල හොඳටම අලුත්. ආර්ථිකය ගැන හොඳටම මේ දවස්වල කියවෙනවා, හොඳට ඉගෙන ගන්න වෙනවා. කරලා තියෙන අය ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න. එකක් නෙමෙයි මෙතන ප්‍රශ්න දෙකක් ඉන්න පුළුවන් ඇත්තටම කාලීනීය වගේ. මොකද එච්චරකට ආර්ථික විද්‍යාත්මක කරුණු මේ දවස්වල කතා වෙනවා. දේශපාලන වේදිකාවල ඒවා නම් අඩිය අහන්න බෑ. ඒ වගේ කියවෙන ඒවා හරි ඇත්තටම සමහර ඒවා නම් න්‍යායාත්මකක් නෑ. එහෙම නෙමෙයි. ඔය හොඳ විද්වත් කතිකාවත් වල හොඳට කතා වෙනවා. ඔයාලා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න විභාගෙට ඕන නිසා. එහෙමනේ ඉස්සර ඉඳලා තියෙන්නේ මේක නොදැන හිටපුවාම ඒක නිකන් මදිකමක් වගේ හිතේ. ආර්ථික විද්‍යාවෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා හිතේ. වාගේ තමයි ඉස්සර මිනිස්සු හිතාගෙන ඉඳලා තියෙන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. දැන් ඔයාලා ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? ඔයාලා ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? එහෙනම් මොකක්ද කියන්නේ? ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? දැන් බලන්නකෝ. පොතේ ඉඳලා ඉපදෙන්න නෙමෙයි ඉපදෙන්න ඉන්න කාලේ ඉඳලා මේ අම්මා. ඒක නිකන්. ඊට පස්සේ ඉපදෙනවා. ඊට පස්සේ ඔන්න තරුණ කාලේ. ඊට පස්සේ ඔන්න වයසට ගිහින්. ඊළඟ මැරිලා. ඇයි ආර්ථික විද්‍යාව වල ඉගෙන ගන්න? මේ ඉපදෙන්න ඉන්න දවසේ ඉඳලා එහෙම නැත්නම් උපතේ සිට මරණය දක්වා ආර්ථික විද්‍යාවේ පූර්ව සත්‍යයට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. ඉපදිච්ච දවසේ ඉඳන් සමහර අම්මලාට තාත්තලාට කිරි ටික අරන් දී ගන්න බෑ. එතකොට කිරි පිටි නෑ. කිරි පිටි බොන්න නෑ. මොකද ඉපදිච්ච දවසේ ඉඳන් ආර්ථික විද්‍යාවට මුහුණ දානවා. ඒ නැත්තේ සල්ලි නැති. උප්පත්. ආර්ථික විද්‍යාව ගැටලු. මේ සේවා ඒ සල්ලි නැත්තේ රැකියාවක් නැති නිසා. සේවා විමුක්තිය ආර්ථික විද්‍යාත්මක ගැටලුවක්. නිෂ්පාදනයක් කරන්න බැරි භූමිය ඉඩකඩ නැති නිසා. දැනුම නැති නිසා. ඔක්කොම ආර්ථික විද්‍යාව. එහෙනම් ඉපදෙනකොට අන්න කුක්කු නෑ. අම්මා කුක්කු විතරයි. ඊට පස්සේ තරුණ කාලයට ආපුවම දැන් මොනවද මුණු දෙන්නේ? ෆෝන් එකක් ගන්න සල්ලි. විවාහ වෙන්න ගියාම ජොබ් එකක්. රැකියාව යුක්තයි. ඉතින් මුණ පාන ඒක කරගන්න විවාහයක් නෑ. ඒ කියන්නේ රස්සාවක් නෑ පරස්තාවක්. මොනකටද මේ මුණ දෙන්නේ?
පූර්ව ආර්ථික විද්‍යා සත්‍යයට මුහුණ දෙන්න. වයසට ගියාම මොනවා ඉතුරු කරගෙන නැහැ. ආර්ථික විද්‍යාත්මක කරුණු ඉතුරු කරගෙන නැති නිසා ගෙදර ඉන්න වෙනවා. ඒක නිසා ඉතුරු කරගන්න විදිහ ඉගෙන ගන්න. ඒවා අපි වෙනම මේකෙදි නෙමෙයි මූලික සාක්ෂරතාවයේදී අපි ඒවා කතා කරා. අන්තිමට පෙට්ටිය ගන්නත් සල්ලි නැති වෙනවා. ඒ මොනවද බලපුවාම ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වා මූණ දෙන්නේ මේ ආර්ථික විද්‍යාවේ කූරු සත්‍යයට. එහෙනම් ඒකෙන් පැට නොකා ඒකෙන් මිදෙන්න නම් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තිබිය යුතුයි. ඒකයි අපි කියන්නේ උපතේ සිට මරණය දක්වා ඔබේ මුළු ජීවිතයටම ආර්ථික විද්‍යාවේ දැක්වෙන පූර්ව සත්‍යයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. උපතින් ඉඳලා මරණය දක්වා. මේ දවස්වල බඩු මිල ඉහළ ගියා. උද්දමනය කිය. අපි ඒකටම විතර නෙවෙයි අපි පස්සේ කතා කරමුකෝ ඒවා. හරි? ඉතින් ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න නිසා ඒවට සාර්ථකව මුහුණ දෙන්න තමයි ඔයාලා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ ටක් දෙකක් සසඳුම් තියෙනවා කෝටියක් විතර. ආර්ථික විද්‍යාව අපි ඉතා වැදගත් වෙනවා. මේ මට්ටමට වැදගත් වෙනවා කියන ඒවා අපි කීපයක් සලකා බලමු. ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සලකන්නේ ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සලකන්නේ මේක මට මේ කැම්පස් එකට ගිය වෙලාවේ රැග් එකකට ආව ප්‍රශ්නයක්. ඔබ මොනවද කරන්නේ කියලා අහපුවාම ඒක පස්සේ අපි කතා කරමු. හරි. මම ඒක දැන් කියන්න ඕනේ අපි මේ ඔන්ලයින් යන පන්තියක් ඉඳලා ඒක නොකිය. අපි කතා කරමු ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීමට හේතු. එහෙම අපි මෙතන කියනවා කතා කරලා නින්දා ගන්න නැතුව කතා කරන්න පුළුවන්. දැන් මේක මේ යන විදිහට ඒක කරන්නත් බෑනේ. විද්‍යාවේදී මොකද්ද වෙන්නේ කියන්නකෝ. ඔයාලා මේක නිකන් හොයලා බලන්න ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කලාවක්ද කියලා. ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කලාවක්ද? නිකන් ඔයාලා මේවා කරලා බලන්න පොඩ්ඩක්. මොන පැත්තටද ඔයාලට කරුණු තියෙන්නේ කියලා. හොඳ ස්ටඩි එකක්. කාට හරි හිතෙනවා නම් මට මේක ටිකක් හොයලා බලන්න ඕනේ කියලා බලන්න හොයලා. එතකොට විද්‍යාව කියන්නේ මොකද්ද කලාව කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අර්ථ දැක්වීමක් කරගෙන ඒ අර්ථ දැක්වීමට අනුව මේ ආර්ථික විද්‍යාවේ සත්‍යයන් කොහොමද පෙළගස්වන්න පුළුවන් කියන එක ස්ටඩි කරන්න පුළුවන් හොඳ කාරණයක්. ඒතරේ කියන්න ඕන නම් පුළුවන් නම් එකම ආර්ථික විද්‍යාවේ මේ වගේ වට එකම උත්තරේ නැති වෙන්නේ. එක්කෙනෙක් කියයි කලාව කියලා, එක්කෙනෙක් කියයි විද්‍යාව කියලා, එක්කෙනෙක් කියයි දෙකම කියනවා. ඒක ගැටලුවක් නෑ. ඔයාලට උත්තරයක් මොකක්ද විද්‍යාව කියන්නේ? ඇයි අපි දැන් කතා කරනවද ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සලකන්නේ ඇයි කියන්නේ? ඒ ආර්ථික විද්‍යාව කියලා නෙමෙයි. විද්‍යාවේදී කියන්නේ මොකද්ද? කිසියම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් එහෙම නැත්නම් දත්ත ප්‍රමාණයක් භාවිතා කරලා මොකද්ද කරන්නේ අමුද්‍රව්‍ය භාවිතා කරලා පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා නිගමනයකට එනවා. හරිද? අර කාබන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් කටේ තියෙන හුලඟුයි උණුදියරයි දෙක අරන් අමුද්‍රව්‍ය හැටියට පරීක්ෂණය කරනවා මොනවද? උණුදියර තුලින් කාබන් ඩයොක්සයිඩ් යවනවා. පිඹිනවා හරි. ඒක නිරීක්ෂණය මොකද්ද? උණුදියර කිරිපාට. නිගමනය. එහෙනම් උණුදියර තුලින් කාබන් ඩයොක්සයිඩ් ගමන් කිරීම නිසා උණුදියර කිරිපාට වෙනවා. නිගමනය කියන්නේ. ඕක තමයි විද්‍යාවේදී කරන්නේ. පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනය කරනවා. දැන් ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ආර්ථික දත්ත. data. ආර්ථික දත්ත තමයි අමුද්‍රව්‍ය හැටියට ගන්න. ඊට පස්සේ මොකද ගන්න? පරීක්ෂණයක් කරනවා. ආර්ථික මිතික
විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරලා ඉකොනොමික් රිස්ක් කියන්නේ දන්නේ නැතුවද අපි ඒවා දැන් ඕනේ නිකම් මම කියන්නේ මේක පැහැදිලි වෙන්න විතරයි ඕනේ ආර්ථික මිතිය කරලා අපි මේක කාලසේනි දත්ත හරි හරස්කඩ දත්ත හරි විදිහට අරන් පරීක්ෂණයක් කරනවා පහුගිය අවුරුදු 5ක GDP එක දලදේශීය නිෂ්පාදනය ගන්න නැතිව දැන් ගැටලුවක් කරගන්න එපා අනික කියන්න නැති මෙහෙම අවුරුදු 5ක දත්ත අරන් අපි පරීක්ෂා කරනවා මේක වගේම තව පරීක්ෂා කරලා නිරීක්ෂණය කරනවා පහුගිය අවුරුදු 5 තුල කොහොමද දලදේශීය නිෂ්පාදනය හැසිරීලා තියෙන්නේ අන්න ඒක මත අපි කියනවා නිගමනයකට එනවා මේ අවුරුදු 5 තුල මෙන්න මේමයි හැසිරලා තියෙන්නේ ඊට පස්සේ තව ඕනනම් විද්‍යාවේදී කරනවා වගේ අපිට සහ පුරෝකථනය කරන්නත් පුළුවන් ඒ වගේම තමයි ආර්ථික විද්‍යාවේදීත් ඒ දත්ත මත පදනම් ඉදිරි අවුරුදු 5ේදී ආර්ථිකය 3.5ක වර්ධනයක් වාර්තා කරනු ඇතැයි නිගමනය කර හැකියි පුරෝකථනය කළ හැකි එහෙනම් බලන්න විද්‍යාවේදී කරන ක්‍රියාදාමයමයි අපි ආර්ථික විද්‍යාවේදීත් කරන්නේ පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනය කරනවා ඒ නිගමන මත උන අපේ පුරෝකථනක ඒත්තර දුර යන්න ඕනේ එහෙනම් ඒක හින්දා අපි කියනවා ආර්ථික විද්‍යාවක් විද්‍යාවේදී කරන ටිකමයි කෙරේ හරිද එහෙනම් ආර්ථික විද්‍යාවක් කියන්න හේතුයි ඔයාලා කිව්ත් එකේ මම මේ මාතෘකාව විතරයි දැන් ඔය වගේම ලියා ගන්න ඕනේ හරි මම චුට්ටක් හිමින් කරන්නේ මේ පළවෙනි දවසේ ඉඳන් හරි ටිකක් වේගින් යනවා එනහට කවුරුත් අලලා යන්නෙත් නැහැ ඊට පස්සේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හැඳින්වීමට හේතු සහ අනිකුත් විද්‍යාවන්ගෙන් වෙනස් වීම දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා භෞතික විද්‍යාව ස්වාභාවික විද්‍යාව රසායන විද්‍යාව ඔය ආදී වශයෙන් සත්ව විද්‍යාව තාමනාතිය භූගෝල විද්‍යාව ඔය ආදිවාසී විද්‍යාව තියෙනවානේ දැන් මෙතන ආවෙන් පස්සේ අපි කියන්නේ ආර්ථික විද්‍යාව මොකද මේ කියන්නේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව වල හැඳින්වීමට හේතුව අනිකුත් විද්‍යාවන් වෙනස් වෙනවා හරි දැන් සත්ව විද්‍යාව භූගෝල විද්‍යාවදී කරන්නේ මේ භූමිය ගැන අර ලාවා එතකොට භූමිය විතරක් නෙමෙයි චක්‍රාවාට එහෙනම් ගොඩක් කරනවා කරපු අය දන්නවා ඇති කරන ආග්නේය පාෂාණ ගැන විපරීත පාෂාණ කිය ඔය ගිනි කඳු ගැන විවිධ විදිහට කරනවා නේද භූමිය ගැන ඒක සත්‍යයන් ගැන දැන් මේ විද්‍යාවන්ගෙන් මේ ඔක්කොම විද්‍යාව ස්වාභාවික විද්‍යාවන් ගොඩක් වෙලාවට හැබැයි ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්න මොකක්ද සමාජයේ ඉන්න මිනිසුන් මුහුණ දෙන සත්‍යයන් පිළිබඳ සමාජයේ මිනිසුන් මුහුණ දෙන මිනිසුන් පිළිබඳ මිනිසුන්ගේ ආර්ථිකය පිළිබඳ ආර්ථිකය කියන කැල දැනට ගන්න එපා සමාජයේ ඉන්න මිනිස්සු පිළිබඳව තමයි ඉගෙන ගන්න. ඒක හින්දා මේ ස්වාභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා ආර්ථික විද්‍යාව. ඒක හින්දා ඒකට අපි කියනවා සමාජීය විද්‍යාව. සමාජ විද්‍යාව සෝෂියොලොජි කියලා කියනවා. ඒක වෙනම විද්‍යාවක් හැටියට තියෙනවා. එහෙනම් සමාජයේ ඉන්න පුද්ගලයන් පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාවක් හින්දා ස්වාභාවික විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙනවා. දැන් ඊට පස්සේ ගියාම සමාජ විද්‍යාව ඉගෙන ගන්න වෙනස් දෙයක්. දැන් සමාජීය තවත් විද්‍යාවන් තියෙනවනේ. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව. සමාජයේ ඉන්න පුද්ගලයන් ගැන ඉගෙන ගන්න තව විද්‍යාවක් කියන්නේ. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, තව එකක් කියන්න කවුරුද? මොනවාද ආය සමාජයේ ඉන්න පුද්ගලයන් පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාවන් මොනවද තියෙන්නේ? ඔය කියවන්නේ නමර වෙනම. දේශපාලන විද්‍යාව අන්න හරි. දේශපාලන විද්‍යාව
ඒ වගේ දේශපාලන සමාජ විද්‍යා පීඨයකට තියෙන ඒවා ටික මතක් කරගත්තා නම් හරි දේශපාලන විද්‍යාව එනවා එනකොට මටත් මතක් වෙනවා භූගෝල විද්‍යාවත් තුන නෑ ඒක වැටෙන්නේ නෑ දර්ශනයේ එහෙම වෙන විද්‍යාව කියන වචනෙන් වෙන්නේ නෑ රයිට් එතකොට එහෙමනම් දැන් මේ වගේ ගත්තොත් සමාජීය විද්‍යාවේදී අපි දේශපාලන විද්‍යාවේදී කතා කරන්නේ පුද්ගලයන්ගේ දේශපාලනය සමාජයේ ඉන්න අයගේ දේශපාලනය පිළිබඳව තමයි ඒ කියන්නේ එදා ඉඳන් රජවරුන් ගියාද දේශපාලනය කරන අය ඒක විද්‍යාවක් ඇටියට දේශපාලනය ගැන කතා කරන්නේ. එහෙනම් සමාජීය විද්‍යාවන් ගත්තාම ආර්ථික විද්‍යාව ඒවෙන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ සමාජයේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳව. හරිද? එහෙනම් සමාජ විද්‍යාවෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ මේ අනිත් විද්‍යාවන් ඒ අදාළ විෂය ගැන කතා කරන්නේ දේශපාලන විද්‍යාව ආදී වශයෙන්. නමුත් ආර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙනම් මේ වගේ වෙනස් වෙන්නේ කොහොමද සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඔය කතා කරන්නේ. හරිද? ආර්ථික විද්‍යාව නෙවෙයි මේ ඇත්තටම තාම දෙනවා මන්ද ඊට පස්සේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ ආර්ව ආර්ථික විද්‍යාව right සූක්ෂම ආර්ථික විද්‍යාව ආර්ව ආර්ථික විද්‍යාව දැන් මම මේ ළඟදී ගියා නුවරඑළිය ළඟදී නෙමෙයි එතකොට මම මේ සංචාර සීමා කරුවා කියලා ඊට පස්සේ ඔයාලා කවුරු හරි ඉඳලා අද හවසට ඇවිල්ලා මාව අල්ලන්නේ මේ මෑතක නෙමෙයි ටිකක් දැන් ගිය අවුරුද්දේ විතර සංචාරන සීමා අයින් කරලා තිබ්බ කාලේ මම නුවරඑළිය ගියාම ඒ ඉන්න අපේ ඉතින් මේ සිරිපාල කියලා අංකල් කෙනෙක් ඉන්නවා මම එයාගෙන් ඇහුවා මේ 2019 වඩා 2020 දී තේ විකුණන ලාභද පාඩුද? ඒ කියන්නේ 2019 ආදායමට වඩා 2020 ආදායම වැඩිද අඩුද කියලා. දැන් මෙයා කිව්වා ගිය සැරේ ආදායමට වඩා 100%ක් විතර වැඩි කියලා. 100%ක් විතර වැඩි වුණා කිව්වා. මේ සැරේ දේශගුණෙත් හොඳයි වැස්සත් පොඩක් අඩුවෙන් තිබ්බේ. වෙලාවට වගේ වැස්සා දළු ටිකක් හරියට කඩා ගන්න පුළුවන් නම් 100%ක් විතර මේ ආදායම වැඩිවීමක් තිබ්බා කියලා කවුද කිව්වේ මේ නුවරඑළිය සිරිපාල මහත්තයා. ඊට පස්සේ මං ඇවිල්ලා අපි මහ බැංකු වාර්තාව කළා. හරිද? මහ බැංකු වාර්තාව බලපුවම තියෙන්නේ 2020 තේ නිෂ්පාදන ආදායම 3%කින් අඩු වෙලා. මේකේ තියෙන්නේ වැඩි වෙලා කියලා සිරි කියන්නේ කියන්නේ. ඉතින් මම කිව්වා කො 105කින් විතර වැඩි වෙලා වුණාත් නැද්ද? මේ වෙලාවට මම මහ බැංකු වාර්තාව කියන 103කින් අඩු වෙලා අවුරුදු 2020 මේ තේ ආදායම 2019ට සාපේක්ෂව. ඔයාලා හිතන්නේ කවුද ඇත්ත කියන්නේ? කවුද හරි? කාටද කියන්න පුළුවන් කවුද හරි කියලා? කවුද හරි? නොකරපු අය කියන්නේ කවුද හරි කියලා. කරපු අය කිව්වට කමක් නැහැ. නොකරපු අය තමයි 10 දෙනා තමයි උත්තර දෙන්න ඕනේ. නැත්තම් බැරි වෙනවා. එන්න කියන්නේ. කියන්න මට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලා දෙන උත්තර වලින් මේ මොන තත්ත්වයක් තියෙන්නේ ඔයාලා ගාව කියලා. දෙන්න නැතුනේ උත්තර දෙන්නේ. ඕන දැම්ම ඒ කියන්නේ දොයි. මම බලන්නේ නිදිද කියලා. ඈ? ඒ කියන්නේ නැලවිලි ගීතයක් වක් කියන්නද කියලා බැලුවේ. දැන් ඒ කියලා වැඩක් නැහැ නිින්ද ගිහිල්ලා නේ.
නොකරපු අයත් ඒ උත්තර දෙනවද මට නම් ටික නම් ලියා ගන්න බැරි වුණා. ඔව්. හරි. හරි. දෙන්නම හරි. එක්කෙනෙක් කියලා තිබ්බා සෙන්ට්‍රල් බැංක් එක කියලා. නෑ දෙන්නම හරි. මේ මොකද්ද? මේ ගත්තාම දේ නිෂ්පාදනය කරන අය නියෝජනය කරන එක් ඒකකයක්. එතකොට මේ නිෂ්පාදන එක් ඒකකයක්. එක්කෙනෙක් ගැන එක්කෙනෙක් කියනවා කියන්නේ මේ. මහ බැංකුව කියන්නේ මොකද්ද? සමස්ත ශ්‍රී ලංකාවෙම තේ නිෂ්පාදනය ගැන. සමස්ත ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය තමයි 103කින් අඩු වෙලා තියෙන්නේ. මෙයා කියන්නේ තමන්ගේ ආදායම. එතකොට එහෙමනම් මෙන්න මේ නිෂ්පාදනය ගැන ගත්තත් නිෂ්පාදනයේදී මේ පරිභෝජනයේදීත් එහෙමයි. මේ තනි ඒකකයක් කුඩා ඒකකයක් පිළිබඳව අපි ඉගෙන ගන්න කොටසට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. දැන් අනිත් පැත්තෙන් තේ පරිභෝජකයෝ ගත්තොත් ඔයා දැන් ගෙදර ඉඳන් තේ එකක් කරනකොට ඔයා කියනවා ඊයේ වඩා අද නම් තේ රහයි කියලා. මොකක් අපි බ්‍රෑන්ඩ් එක ගැන හිතන්නේ නැතුව. හැබැයි සමස්තයක් හැටියට සර්වේ එකක් කරලා බැලුවොත් ලංකාවේම පාරිභෝගිකයෝ කියයි ඊයේ මාසෙට වඩා කියනවා හිතමු ගිය මාසෙට වඩා මේ මාසෙ තේ රසයි කියලා ඔයා කියයි. ඔය ඇඳුම් ඉන්න කට්ටිය. හැබැයි සමස්ත ඔක්කොගෙම අපි අහලා බැලුවොත් සමහරට කියන්න පුළුවන් ගිය මාස තරම් මේ මාසෙ තේ හොඳ නෑ මේ රසායන පොහොර නැති හින්දා කියලා. ඒ එක්ක කියයි අනිත් පැත්ත. රසායන පොහොර නැති නිසා ගිය මාසෙට වඩා මේ සැරේ රසයි කියලා ඔක්කොමල. එතකොට එහෙමනම් මේ සියලු දෙනා කියන අදහස තමයි අපි සාර්ව ආර්ථික විද්‍යාවේදී ගත්තා. සාර්ව ආර්ථික විද්‍යාව. සියලු දෙනා සමස්තයක් හැටියට අරන් ඉගෙන ගන්න විද්‍යාව ආර්ථික විද්‍යාව අපි කියනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. තනි නිෂ්පාදකයා හෝ පාරිභෝගිකයා පිළිබඳව වගේම තනි සූක්ෂම කියන්නේ අර සුද්‍ර කියන එක. උදා කොටස් පිළිබඳව තනිම අධ්‍යයනය කරන කොටසට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව මූලධර්ම කියලා. අනිත් එක සාර්ව ආර්ථික විද්‍යාව. හරිද? එතන නිකන් පැහැදිලිද? මේවත් ඕන වෙනවා සමහර දවස් වලට විභාගෙට. එතන නිකන් පැහැදිලිද කියන්නේ උපුරුයි කවුරුහරි නොකරපු අය යථාර්ථ අන්න ඒක එතන නිකන් පැහැදිලිද? right. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක තමයි පළවෙනි අභ්‍යාසය ඔයාලට නොකරපු අයට කරපු අයත් ලියන්න වාස්තවික එහෙම නැත්නම් යථානුරූපී ආර්ථික විද්‍යාව හා ගුණාත්මක එහෙම නැත්නම් අභිමතානුරූපී ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියන එක ලියන්න පොතක් බලන්න. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ වැදගත් සංකල්ප කීපයක් අපි කතා කරමු. ඉතාමත්ම කීපයක් මේ කතා කරන්නේ. එකක් නම් කතා කරලා තියෙනවා දැන් කතා කරාම. එකකම තෝරා ගැනීම සහ ආවස්තික පිරිවැය. එකකම අවශ්‍යතා වුවමනා ආවස්තික පිරිවැය එතනනවා තෝරා ගැනීම. තෝරා ගැනීම ආවස්තික පිරිවැය. එකකම අවශ්‍යතා එහෙම නැත්නම් අවශ්‍යතා වුවමනා තෝරා ගැනීම සහ ආවස්තික පිරිවැය ඔක්කොම එකකින් කරනවා. නේද? චූටි සංකල්ප චුට්ටක් කරනවා නොකරපු අයට. අනිත් අය මේවා ගැන මාස ගණන් ඉගෙන ගන්න තියෙනවා. එකකම දැන් මෙන්න මේ ප්‍රකාශය හරිද කියන්න මට. සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල් එහෙම නැත්නම් ශ්‍රී ලංකාව වගේ දුප්පත් රටවල් තුන්වන ලෝකයේ කියන අලුත් තමයි පැටලෙක් ගන්නන්නේ. දුප්පත් රටවල් එකකම පිළිබඳ ගැටලුවට මුහුණ දුන්නද පොහොසත් රටවල් වලට එකකම පිළිබඳ
ගැටලුවක් නොමැත. අපි වගේ දුප්පත් රටවල් වලට හිගකම ගැටලුවා. දැන් මේ දවස්වල හොඳටම හිගලා තල් විතර නෙමෙයි. භාණ්ඩ හා සේවා වුණත් හිගයි. අපි වගේ දුප්පත් රටවල. ඒක අපිට තේරෙනවා දැන්. නේද? එතකොට අහන්නේ මේක දෙනවා. මේක දීලා ඔබ එකඟ වන්නේද නැද්ද? දෙපැත්තට හේතු කියන්නේ. හේතු කියන්නේ කොහොමද දන්නේ? මේකින් ටයිප් කරලා නේද? හේතු නෙමෙයි. ඔයාලා එකඟද නැද්ද මේකට? එච්චරයි ඕනේ මම. හේතු අපි කතා කරමු. කතා කරමු කියන්නේ ඉතින් මට කියන්න වෙනවා. එකඟ වෙන්නේ නැහැ. හරි එකඟ වෙන්නේ නැහැ. ඇයිද? අපි ඇයි එකඟ වෙන්නේ නැති කියන්නේ? එහෙම වෙන්න බෑනේ. අපි දුප්පත් හින්දා අපිට හිගයි. ඉතින් පොහොසත් ඇමරිකාව ගත්තාම, ජර්මනිය ගත්තාම, ජපානය ගත්තාම, චීනය ගත්තාම ඒ කට්ටියට හිගකමක් නැහැ. මම මේ කියන්නේ ඒක. ඇයි එකඟ වෙන්නේ නැත්තේ? වචන දෙකකින් උත්තරයක් දෙන්න පුළුවන්. ඇයි එකඟ වෙන්නේ නැත්තේ? එකඟ වෙන්නේ නැහැ. හරි. දැන් ගොඩක් ඔක්කොමලා වගේ කිව්වේ එකඟ වෙන්නේ නැහැ. තාම හරි උත්තරය ආවේ නැහැ. උත්තර ළඟ ගෑවිලා යනකම් අර රුපියල අහුලා ගන්න වගේ ඉන්න ගන්න එපා වගේ. ඒ පොදුයි කියන කාරණා තමයි. හිගකම එක්කෙනෙකුට කියන්න පුළුවන් මොකද්ද කියලා. පොදුයි කියනවට වඩා පොඩ එහාට ගියාම දැන් ඉතින් ඒ ලෙවල් වලට වඩා චුට්ටක් කියන්නේ. ඒ ලෙවල්ම තමයි මේ. තාවකාලික නෑ. හිගකම ඇත්තටම වචනේ මොකද්ද? සාපේක්ෂයි. නේ සම්පත් සීමා සහිත නිසා තමයි මේක ඉපදෙන්නේ. ඔයාලා හරි ඔක්කොමලා හරි නියමයි. මොකද්ද? මේ වාගේ ප්‍රශ්න තමයි ඔයාලට බොහෝ විට එන්නේ. ඇවිල්ලා තියෙනවා මේ වගේ මේක මට මතකයි. එහෙම නැතුව අර මේ ආර්ථික විද්‍යාව තියරි අහන්නේ මොකද ඔයාලගේ කෝස් එකේ නමම ආර්ථික විද්‍යාව ප්‍රායෝගිකව ඉගෙන ගැනීම කියලා. ඉතින් මේ වගේ ආපුවාම ඔයාලා ගන්න ඔය හිගකම ගැන තමයි මේ අහන්නේ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? දැන් අපි හිතමු දැන් මේ ඕ ටීවී බලන මේ පහුගිය දවස් ටික ඔය ගොඩක් ගෙවල් වල එක්කෙනෙකුට තියෙනවා විදුලිය හිග. තව එක්කෙනෙකුට කෑම නැහැ. ආහාර. තව දුප්පත් කවුද? හැබැයි තවත් තුනෙකුට මොනවාද හිග වෙන්න පුළුවන්? රේන්ජ් රෝවර් එකක්. නැත්නම් V8 එකක්. එයාට මේ කෑම විදුලිය අනම්මනම් හිගද? නැහැ. මේ දුප්පත් පුද්ගලයාට මේවා හිග. හැබැයි පොහොසත් එක්කෙනෙක් ගත්තාම එයාට මේවා හිග නැති වුණාට එයාට සාපේක්ෂව එයාට මේ V8 එක ගන්න බැහැ. V8 කියන්නේ වාහනය. සමහර අය ඒක දන්නේ නැතුව තියෙනවා. ඔළුව නම් ගන්නද ගෑනම V8 ගන්න නැති. එහෙම නැත්නම් රේන්ජ් රෝවර් කියන්නේ වාහනය. ඒ වගේ එකක් ගන්න ගියාම හිග. ඒකෝට එහෙනම් මේ පොහොසත් පුද්ගලයාට සාපේක්ෂව එයාටත් හිගකමක් තියෙනවා. දුප්පත් පුද්ගලයාට සාපේක්ෂව එයාටත් හිගකමක් තියෙනවා. මොකදනේ මේ ගහලා දානවා මොනවා ගහනවද දන්නේ නැහැ. දන්නෝ? දන්නවා. ඒකත් හරි උත්තරයක්. මොකද දන්නවා කියාගන්න බෑනේ මේ. කියන්න වදන්නේ. ඒකවත් කියන්න හරි. හරි. දන්නවා නේද? දැනගත්තර ගමන්නේ අහගන්න පොඩි තැන් නොදැන හිටියොත් විභාගෙට කියපුවම ඔයාලා ලියන්නේ අපි දන්නවනේ ඉතින්. නෑ බය වෙන්න එපා. මේ නොකරපු අයට කරන්න බය වෙන්න එපා කොහොමද? එහෙම නම් උදින් නොකරපු අයට තේරෙනවා ඇති දැන් දුප්පත්කම කියන්නේ දුප්පත් රටවල් නෙමෙයි. මේ හිගකම කියලා කියන්නේ දුප්පත් රටවල් වලට විතරක් නෙමෙයි. පොහොසත් රටවල් වලට. දැන් මේ මිනිස්සු දෙන්න වගේම තමයි දුප්පත් මේ ඉන්නේ අපේ රට වගේ අය. අපිට ඉතින් නැති දේවල් කොච්චර තියෙනවද නේ. හැබැයි මේ පොහොසත් ඇමරිකාව වගේ රටවල් වලට තියෙනවා හිගකම. එහෙමනම් ඒක දුප්පත් රටවල් වල විතරක් නෙවෙයි පොහොසත් රටවල් වලට තියෙනවා. ඒකට හේතුව තමයි හිගකම සාපේක්ෂයි. මොනවටද පවත්නා වූ සම්පත් වලට සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි හිගකම අපි අර්ථ දක්වන්නේ. එහෙනම් හිගකම කියලා කියන්නේ පවත්නා හිග
අවශ්‍යතා උවමනාවන්ට සාපේක්ෂව තමයි හිගකම අපි අර්ථ දක්වන්නේ. එහෙනම් හිගකම කියලා කියන්නේ ආර්ථිකයක්. එහෙම නැත්නම් මිනිස්සුන්ට පවත්නා වූ උවමනාවන් ටික සියල්ල තෘප්ත කර ගැනීමට ප්‍රමාණවත් නොවන සම්පත් පැවතීම තමයි හිගකම කියලා කියන්නේ. මොනවාද? කවුරුහරි පුතු මයික් එක ඔන් වෙලා හරි පවත් සම්පත් වල සීමා සහිත නිසා එහෙම නැත්නම් මිනිස්සුන්ට පවත්නා වූ උවමනාවන් අසීමිත නිසා සම්පත් සීමිත නිසා මේ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගන්න නොහැකි වීම තමයි හිගකම කියලා කියන්නේ. එහෙනම් සීමිත සම්පත් සහ අසීමිත සම්පත් අතර තියෙන පරතරය. එහෙම නැත්නම් සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි මේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල හිගකම තමයි අපි හිගකම කියලා කියන්නේ. ඔයාලා නිකන් ගෙදර ඉන්නවා ඔයාලට දැන් කොච්චර જાති උවමනයිද නිදා ගන්න. දැන් ඔය ඉච්චර තරලෝ කතා කරන්න වෙලා නැහැ නේද? එහෙම හිතලා බලන්න දැන් මට මෙන්න මේ ඔක්කොම ඕනේ. හැබැයි මං ගාව තියෙන රුපියල් 10යි. හරි එහෙම නැත්නම් මට මෙන්න මේ බියුටි සැලූන් එකක් දාන්න ඕනේ. තව මොනවා හරි කරගන්න ඕනේ. හැබැයි තියෙන පර්චස් 5යි. ආන භූමිය කියන ශ්‍රමය එතන ටිකයි. එහෙනම් ඔයාලට තියෙන උවමනාවන් ටික සියල්ල සන්තුෂ්ත කර ගැනීම සඳහා පවත්නා වූ සම්පත් අඩුකම තමයි අපි හිගකම කියලා කියන්නේ. එතකොට ඒක අසීමිත උවමනාවන්ට සාපේක්ෂයි. ඒකයි ඕනම දුප්පත් හෝ පොහොසත් ඕනම රටකට වුණත් ගත්තාම පොදු කාරණයක් තියෙනවා. right? ඒ නිසා දැන් බලන්නකො. දැන් ඔයාලට කියන දැන් මේ පන්තියේ තියෙන වෙලාව ගමුකෝ අපි. හරි? කාලය කියන අපි සාද කියන්නේ අපි හිතමු අපි අර දත්ත උදාහරණ ගමු නැත්නම් ආපහු අලුත් ඒවා පර්චස් 10ක් කොහොම තියෙන්නේ. හරිද? මම මේ සංකල්ප ඔක්කොම කියන්නේ යන්නේ. දැන් මේකේ වාට අපි හිතමු නිවසක් හදන්න ඕනේ. කඩ කාමරයක් හදන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු බදු දෙන්න ඕනේ. ඊට පස්සේ තව මොනවද වගා කරන්න ඕනේ. හරිද? දැන් ඔයාලා ඇදේ ඉන්න වෙලාව මේ වෙලාව ගත්තොත් මේ වෙලාවේදී තව උදාහරණ. මේ වෙලාවේදී පන්තියට සහභාගී වෙන්න. පන්තියට සහභාගී වෙන්න ඕනේ. දෙල්ලත් එක්ක එහෙම නැත්නම් කොල්ලත් එක්ක chat කරන්නත් ඕනේ. නේද? මුණ ගැහෙන්න බෑනේ අපි නිකන් හිතමු. මුණ ගැහිවට යන්න තිබ්බ මේ පැය දෙකේ. නේද? ඒ නැත්නම් චිත්‍රපටියක් බලන්නත් තිබ්බ ගෙදරින් නේද? චිත්‍රපට බැලීමක් කරන්න තිබ්බා. එහෙම නැත්නම් නිදා ගන්නත් තිබ්බා. මේ පන්තියට සහභාගී වෙන පැය දෙකේ. මේ උවමනාවන් ඔක්කොම මේ පැය දෙකේ කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මේ පර්චස් 10 තුල උත්පාදන සාධකයක් ඇටියට මේ කියන්නේ පර්චස් 10 එක සීමිතයි කියන්නේ 10යි තියෙන්නේ. මේ 10 තුල මේ ටික ඔක්කොම කරගන්න උවමනයි. ඒක තමයි උවමනාව. දැන් මේ සියල්ල මේ පර්චස් 10 කරන්න පුළුවන්ද බෑ. ඇයි? ඒක තමයි අපි ඉගෙන ගත්තේ. මේ සියලුම උවමනාවන් ටික අපිට මේ පර්චස් 10 කියන සීමිත පර්චස් 10 සීමිත සම්පත තුල කරගන්න බෑ. එහෙම වෙනකොට ඔයාලා මොකද කරන්නේ? ඔයාලට මේ වගේ ಜಾති හතරක් කරන්න තියෙන පර්චස් 10යි තියෙන්නේ. නොකරපොය කියන්න බෑ මොකද කරන්නේ එතකොට? දැන් මේ ටික කරගන්න බෑ. හැබැයි කරගන්න ඕනි. එතකොට ඔයාලා මොකද්ද කරන්නේ? දැන් මොකද්ද කරන්නේ? දන්නවා කියන්න එපා කියන්න වදන්නේ කියලා හරි කියන්න. අමාරයි නම් ලියනවා හින හැලි. ඉංග්‍රීසි ලියන්න කමන්නේ. නොකරපු අයද මට හොයන්න බෑ. නොකරපු අයත් කියන්න කියපු අය දන්න අය කියනවා මේ ආර්ථික අපි තව මේ ඕඩියටත් පල්ලෙහා නින්නේ. හොඳම දේ කරනකො. දැන් ඔය අහපු එයාගෙන් මම මේකට හොඳම දේ කොහොමද කියලා ඇහුවොත් කියන්න පුළුවන්ද?
මෙහා පැත්තකට හොඳම දේ කරන තේරීමක් කරන්න වෙනවා. අන්න හරි. නම් කියන්නේ මං තේරීමක් කරන්න වෙනවා නේ. අරකින් ගත්තාම මේ කොරෝනා නැත්තම් ඔගේ දෙවෙනි එක තමයි මේ පැය දෙකේ කරන්නේ. පන්තියේ ඉඳලත් ඒක කරන්න හිටියා. නේද? කොහොම හරි තේරීමක් කරන්න වෙනවා. අන්න එහෙමනම් සීමිත සම්පත් වලට සාපේක්ෂව අපේ උවමනාවන් අසීමිත නිසා අපිට තෝරා ගැනීමක් කරන්න වෙනවා. මොකද්ද මේ උවමනාවන් අපිට පෙළ ගස්වන්න වෙනවා. තෝරා ගන්න වෙනවා. උවමනාවන් වල වැදගත්කම අන්න. අපි හිතමු තෝරා ගන්න අපිට මේකෙන් වැදගත්ම ගියක් හදාගන්න. එහෙනම් පළවෙනි එකේ ගියක් හදන්න නැත්නම් බදු දෙන්න. දෙවෙනි. බදු දෙන්නෙත් නැත්නම් තුන්වෙනි එක වගා ගන්න. ඒකත් නැත්නම් හතරවෙනි එක තමයි මේ. ඔය තියෙන්නේ අපි තෝරාගෙන. දැන් මේක දැන් පන්තියේ සහභාගී වෙන එකනේ දැන් කරන්නේ. හරි? නැත්නම් දෙවෙනි එක මේක. මේක තුන්වෙනි එක, මේක හතරවෙනි. මේක හරි. හරිද? දැන් අපි තෝරා ගැනීම තමයි ඔය කතා කරන්නේ. දැන් මේ තෝරා ගැනීම නිසා අලුත් අපි දෙයක් කියනවා තරඟකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්ද? තෝරා ගැනීම නිසා දැන් අපි චුට්ටක් ඔන්න එහාට යනවා. ඒ ලෙවල් වලින් චූටි ආදි අඟල් දෙකක් විතර චූටි දෙයක් තව කතා කරනවා. දැන් සම්පත් සීමිත නිසා උවමනාවන් අසීමිත නිසා අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වුණා. දැන් මේ තෝරා ගැනීම නිසා තරඟකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්ද? තරඟකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? මොන තෝරා ගැනීම නිසා? ඔව් අවස්ථි උපිරේ වචන දැන් එනවා ඒවා ඒක තමයි මම කිව්වේ කරපු අය පුතේ පොඩ්ඩක් බෝරින් වගේ වෙයි පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා මේ නොකරපු අය ඉන්නවනේ ගොඩක් හරි පුළුවන් ඇයි එතකොට දැන් මෙහෙම ගත්තාම මෙහෙම සියලු ජනතාව ගත්තාම මේ තමන්ගාව තියෙන නිෂ්පාදන සාධකයේ වන භූමියේ කරන්න ඕන දේවල් ටික මෙහෙම පෙළගස්සපුවාම ගොඩාක් අයට එනවා ඇති නිවසක් සදා ගැනීම කියන. එතකොට එහෙමනම් නිවසක් සාදා ගැනීම කියන එකේදී නිවස් හදන්න තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ නිවස හදන්න ගන්න භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙච්චාම ඒවාගේ මිල මට්ටම් ඉහළ යන්න පුළුවන් තරඟකාරී ලෙස ඉල්ලන නිසා. පෞද්ගලික කාලේ ඔයාලට ඇමරිකාවේ ඔය මට මේක කියනකොට මතක්නේ සබ්ප්‍රයිම් උප ප්‍රමුඛ ණය ප්‍රශ්නේ මේ නිවාස සෑදීම සම්බන්ධයෙන් තමයි ඇමරිකාවේ ඇතිවෙච්ච අර පෞද්ගලික ආර්ථික අර්බුදය වෙච්ච වෙලාවේ 2009 ඒක හටගත්තේ මේ උප ප්‍රමුඛ ණය සබ්ප්‍රයිම් කියලා කියන්නේ කවුරු හරි මොකක්ද ඒ කියන්නේ දන්නවද? දැන් මේක තමයි මම කිව්වේ අර නොකරපු අය ඉන්න වෙනවා යන්න එපා මොකද මොකක් හරි වචනයක් අහුවෙච්චාම මම එහෙම මේ වර්තමානයේ හරි නුදුරු අතීතයේදී හරි මේ වෙච්ච දේවල් අපි කතා කරන්න වෙනවා. සබ්ප්‍රයිම් ගැන දන්නවද කවුරු හරි? උප ප්‍රමුඛ ණය ගැටලුව ගැන? දන්නේ නැහැ. right ඒක හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ඒක. ඔක්කොම මම මෙතන කියන්නේ. ගිහිල්ලා ගහලා බලන්න සබ්ප්‍රයිම් ලෝන් හරි. නැත්නම් ඒක හොඳයි. එහෙම නැත්නම් උප ප්‍රමුඛ ණය ගැටලුව කියන සිංහලෙන් Facebook එකේ හරි Facebook එකේ නෙමෙයි. YouTube එකේ ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න අනිත් දවසේ මට ලියලා එවන්න. චූටි දෙයක්. හැබැයි මේ ආසේ මම කියන්නේ නැත්තේ නොකරපු අයට ගොඩක් එක බර වැඩි වෙන්නේ නැහැ ඇත්තටම. මම දාලා අදහස් කියන්නේ ඒක ඔයාලා කියනකොට මේක එන්නේ අර නිවාස සාදා ගැනීමට ප්‍රමාණවත් අප ආවරණ නොමැතිව ණය දීම නිසා තමයි මේ බැංකු පද්ධති කඩාන වැටෙන්නේ ඇත්තටම. අනේ ඒක කොහොමද උනේ කියලා බලන්නකෝ
ඒක තමයි ඔය බැංකුවල වැඩ කරන අයට අපි ප්‍රමාණවත් එපාවරණ ගන්න කියන්නේ. එහෙම නොවුනොත් කඩාන වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තමයි මේ ඇමරිකාවේ සිද්ධ වුනේ. ඒවා දැනගෙන තියෙන්න ඕනේ. රයිට්. ඒක ලියාගන්න ඊගාවට ඒක ඔයාලා කරන්න. දැන් දෙකක් කිව්වා. තව තියෙනවා. ඒක තමයි සත්‍යයක් ඇතුළේ දැන් ගෙදර ඉන්නේ මේ ටික කරන්න. එතකොට ඔයාලට ඉතාමත්ම පහසුවෙන් මේකට ඒකක් ගන්නත් පුළුවන්. රයිට්. එහෙනම් අපි ඔන්න කතා කරා ඒ නිසා තරගකාරීත්වයක් ඇති වෙන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ මේ තෝරා ගැනීමක් කරන නිසා සම්පත් සීමිතයි, වමනාවන් අසීමිතයි. ඒ නිසා තෝරා ගැනීමක් කරපුවම මෙහෙම අපිට ඒ තෝරා ගන්න පළවෙනියටම අපි නිවසක් හදන්න යනවා. නිවසක් හැදීම නිසා අපිට අහිමි වෙන ඊළඟ හොඳම විකල්පේ වටිනාකම අපි කියනවා ආවස්තික පිරිවැය. නොකරපුවාට මොකද්ද? අපි මේ ඉඩමේ නිවසක් හදමු. හරිද? නිවසක් හැදීම නිසා ඔයාට අහිමි වෙනවා මේ තුනම. බෙදලා කරන්නේ නැහැ. මුළු පොජස් 10ම ගිය හදනවා කියලා. හරිද? හැබැයි මේ තුනම අහිමි වුණාට ඔයා නිවස හැදුවේ නැත්තම් ඊළඟට කරන්නේ මොකද්ද? බදු දෙන එක. ඒකනේ දෙවෙනි විකල්පය. එහෙමනම් මේ නිවස හැදීම නිසා ඊළඟ හොඳම විකල්පය වන බදු දීමෙන් ලැබෙන්න තිබිච්ච ආදායම අහිමි වීම තමයි අපි කියන්නේ අහිමි වෙච්ච ප්‍රමාණය තමයි ආවස්තික පිරිවැය කියන්නේ. හරිද? නිවස හැදීම නිසා බදු දීමෙන් ලැබෙන්න තිබ්බ ආදායම ප්‍රමාණය තමයි අපි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. මේක මූර්ත සංකල්ප. මේකට ගියාම දැන් මේ පන්තියට සහභාගී වෙලා ඉන්නවනේ. නේ? හිත කය මොකුවත් නැහැ. කයත් නැහැ හිතත් නැහැ මේ නඩේ උනට සහභාගී වෙලා ඉන්න. දැන් ඒකත් බලපන් මාරයි. නේ? හිතත් නැහැ කයත් නැහැ සහභාගී වෙලා ඉන්න. ඉදිනේ මෙහෙ හිතත් නැහැ කයත් නැහැ. දැන් පන්තියට ආවනම් මෙතන කය මිස සිත නැතවත් තිබ්බයි කියන්නේ. දැන් දෙකම නැහැ මේ ක්‍රමෙට. කමක් නැහැ දෙකම නැති ක්‍රමයේ අලුත් එකක් ඊගත් ඇත්තටම නේ. එහෙම තමයි කියන්නේ. ඒතකොට එහෙමනම් පන්තියට සහභාගී වෙනවා දැන් මේ පැය දෙකේ. ඒ සහභාගී වීම නිසා සිදුවෙන ආවස්තික පිරිවැය මොකක්ද මෙන්න? පන්තියට සහභාගී වීම නිසා ආවස්තික පිරිවැය මොකක්ද? නොකරපු කෙනෙක් කියන්න බෑන්. දැන් මට නොකර කියලා මෙහි ලකුණු කරගන්න වෙනවා. ඒක තමයි වැඩේ උනේ. ඔන්ලයින් ඉතින් ඉතාර්ථක නෑ. වැඩේ කරගන්න පුළුවන්. නමුත් අපි මෙතන හිටියා නම් අපිට මම වෙන් කරගන්න ඕනේ කට්ටිය. එයාලට වැඩි අවධානය දීගෙන යන්න. දැන් කරන්න දෙයක් නෑ. ලද හැටියට පුදු කියලා. දැන් මොකද්ද පන්තියට සහභාගී වීම නිසා ඔයාට සිද්ධ වෙන ආවස්තික පිරිවැය. දැන් ඔයා ගැන අර කියන්නේ. තේරම ලදුයි. මම කතා වූ කියලා දෙන්න හිටියේ දැන් මොකාටද කතා කියන්නේ? නිදාගන්න එක. මම මෙතන අංක කරලා තියෙන්නේ ඔයාලා හිතෙන එක බෑ දැන් කියන්නේ. දැන් ඔයා පන්තියට සහභාගී වුනේ නැත්තම් ඊළඟට නිදා ගන්නවා තමයි මම කරන්න කියලා හිතලානේ ඔය කියන්නේ. එහෙම නෙවෙයි මම කියන්නේ. මෙතන මම දීලා තියෙන ඒවා හතරෙන් කියන්නේ. ඒක පේන්නේ නැහැ. මුණ ගැසීම කවුද යක මුණ ගැසෙනවා කියන්නේ? ඒක කියන්න ලැජ්ජ. මොන මුණද දැන්නේ? මුණත් නැහැ මොකවත් නැහැ. මල කෙලියක් උනේ. හරි හරි. අපි කිව්වේ මේ ගෑන් ළමයා හො පිරිමි ළමයා මුණ ගැසෙන්න යන එක තමයි කරන්නේ සාමාන්‍ය දවසක නම් මේ පන්තියට ගියේ නැත්තම්. ඕකනේ කරන්නේ කට් කරලා. පන්තියට යනවා කියලා ගිහලා ඒ වෙලාවට යන්නේ අරක තමයි කරන්නේ. එහෙනම් මේ මුණ ගැහෙන්න යන්න තිබ්බ එක තමයි අපේ ආවස්තික පිරිවැය මේ පන්තියට සහභාගී වීම නිසා. පැහැදිලිද? ඊළඟට කරන්න හිටපු එක. දැන් ඔයාලා දැන් මේ වෙලාවේ වෙන දේ ගත්තොත් මේ පන්තිය තිබ්බේ නැත්තම් ඉඳකින් මම මුදා ගන්නවා කියන අදහසින් ඉන්නේ. නේද? එහෙම ගත්තාම ඊළඟ හොඳම විකල්පය නිදා ගන්න. වෙන මොකුත් නැහැ නේ. එහෙනම් ඔයාලා ඒ කියපු උත්තරෙත් හරි. මොකද්ද? මේකට මේ දැන් කරන දේ කරේ නැත්තම් ඊළඟට හොඳම විකල්පය තමයි අපි කියන්නේ ඒ කරපු ක්‍රියාවේ ආවස්තික පිරිවැය කියලා. හරිද? එතන නිකන් පැහැදිලිද? ඔතන මූලිකම සංකල්ප ටික කරන්නේ. නොකරපු අය කියන්නකෝ මට. පැහැදිලි නේද පුතේ?
කරපු අයත් නැහැ නොකරපු අයත් නැත්. ඔව්. හරි. දැන් අපිට තියෙන නිෂ්පාදන සම්පත්. හරි. දැන් මම සම්පතක් ගැන කියනවා. ඔයාලා දන්නවද? දැන් ඉඳා ගන්න මත ඉතින් එපා ඉතින්. එතකොට මම ඒකින්ද මේ වගේ එකක් කියන්නේ. දන්නවද මේ දියබරියෙක් හරි දියබරියා කියන එක දන්නවද දන්නේ නැහැ ඊට පස්සේ. ඕටබරියා දන්නවද? නැත්නම් දියබරියා කියපුවම මොකක්ද? දියබරියෙක් හරි සාමාන්‍ය ගොඩාක් අය දන්න ගැරන්ඩියා කියලා හිතන්නකෝ. නේ ගැරන්ඩියා හරි ගෙම්බෙක් අල්ලගත්තාම ගෙම්බ කෑ ගහන්නේ කොහොමද කියලා. ගැරන්ඩියෙක් හරි ගෙම්බෙක් හරි ගැරන්ඩියෙක් හරි දියබරියෙක් හරි ගෙම්බෙක් අල්ලගත්තාම කොහොමද කෑ ගහන්නේ? ලියන්න පුළුවන්. ඕක කෑ ගහන්න එපා මයික් ඔන් කරලා. හරි. කොහොම කෑ ගහනවා කියලා හිතන්නේ? අයියෝ කියලාද? මොකද කියන්නේ? කොහොමද කෑ ගහන්නේ? ඒ කෑ ගහනවා දැන් මෙහෙමයි. මම කියන්නම් ඉතින්. මෙතන හිටියත් මම දැන් මෙච්චර දවර කරන් පාඩම කරාට මම ඔයාලා හැරවාගෙන තියාගෙන යනවා. දැන් මට මෙතන පේන්නේ නැහැ. හරි අමාරු මේක මට කරන්න අමාරු. දෙගෙන කියවනවා නම් මේක පුළුවන් බත් මට ඒක කමාන්න නවුත් කරන්න දෙයක් නැහැ. දැන් ගැරන්ඩියා ගිහිල්ලා හරි ගෙම්බගේ අල්ලගත්තා. දැන් ගෙම්බ කොහොමද කෑ ගහන්නේ? දැන් ඔයාලා වෙලක් අයනේ කුඹුරක් අයනේ ගෙදරට රැට එළියට බැහැලා වෙලක් අයනේ නම් ඉන්නවන්න මම මේ කියනවා ඇත්තද කියලා බලන්න උනා. ඒකත් මේ අධ්‍යයනයක් තමයි. ගෙම්බ අල්ලගත්ත ගමන් දැන් නැත්ත හරියම මම ගෙම්බ කොහොම කෑ ගහනවා? අතාරු. බාණ්ඩ හවසට මුරුදු කියන්නේ කියලා වෙලා ළඟට ගිහිල්ලා 8ට විතර සද්ද බාණ්ඩු අතාරපී කියනවා. අතාරු. අතාරිනවද මු? නෑ කොහොම හරි භාගයක් දුන්නා. දැන් භාගයක්. දැන් මොකද්ද කියනවා ඇත්ත ගෙම්බ? මොකක් කියනවද? දැන් කොහොමද කෑ ගහන්නේ? දැන් ඉස්සලා කම අතාරු කිව්වා. දැන් කොහොම කෑ ගහනවද? කවුද උත්තරක් දෙන බලමු කියන්න. දැන් කොහොමද කෑ ගහන්නේ? භාගයක් ගිල්ලට පස්සේ කොහොමද කෑ ගහන්නේ? ඒක ඊළඟ ස්ටෙප් එක. මොකද? පාරම කරන්න වෙන්නේ නැතිද? හරි. ඊළඟට කොහොමද දැන් කෑ ගහන්නේ? කැමැත්තක් කියනවා. ඔය සබ්ජෙක්ට් ඇහෙනවා. ගිහින් බලන්නකො. දැන් භාගයක් ගිලපුවාම බොඩ කැමැත්තක් කරපන් කියන්නේ අර. මේක ගෙම්බටයි ණයටයි වගේ නෙවෙයි. අපිටත් ඇත්තටම හොඳ ආදාසියක්. නේ? සමහර දේවල් අර ඊට පස්සේ ස්ටෙප් එක දැන් තුන් කාලක් ගින්නවා. අර ඉන්නේ අනර එක්කෙනෙක් කියලා ගියා. දැන් මොකද කියන්නේ? ගිලපක්. ගෙම්බෝ ඇත්තටම ගිහින් බලන්න ඔහොම සද්ද හිතාන බැලුවොත් දැන් අර සමහර දැන් අර බෝධියකින් එක රූප මතුණා කියලා හිතාන බලපුවාම පෙවුනා වගේ වෙන්න ඇති මේ ශබ්ද තුන මොනවාද? අතාරු. ඊට පස්සේ කැමැත්ත. ඊට පස්සේ ගිලපක්. ඔය තුන හිතේ තියාගෙන හවසට ඉඳගෙන බලන්න ඔය නිකන් උඩුවක් තියාගෙන ඉඳගෙන අහගෙන ඉන්න ඔය තුනම ඇහෙනවා. ඒකින්ද දැන් අපි අතාරු තියාගෙන දැන් අපි යමු නිෂ්පාදන සම්පත්. ඔය චූටි හඳුන්වීමක් කරේ වගේ පොඩ්ඩක් කියවා ගන්න ඕනේ නොකරපු අය. කරපු අයගේ ඔය ගෲප් එක ඔයාලා හදාගත්තොත් අහන්න ඔය කරපු ටිකට කොච්චර සති කීයක් ඔය ටික කරනවද කියලා. දැන් මේකේ අනුව අපි සති 22කින් පාඩම් ඔය වෙන ගොඩක් කරන්න තියෙනවා. වචන මගේ නැසන නමුත් ඉතින් ඒකින්ද මම ටිකක් මේ හිමිහිට කරන්නේ. ඔව් වේගෙන් යනවා මේ පළවෙනි දවසේ මෙහෙම යන්නේ නැහැ. පළවෙනි දවසෙත් නේ පොඩ්ඩක් අර හැම පාඩමකම මම මේ ෆවුන්ඩේෂන් එක වැඩෙනකන් හිමින් කරනවා ඇත්තට. මේ පාඩමෙන් මම එහෙම ෆවුන්ඩේෂන් වලට එන්නේ නැහැ. දැන් ඊළඟ පාඩම් වලදී බේස් එක හොඳට වැඩෙනකන් හිමිහිට කරලා ඊට පස්සේ චුට්ටක් වේගෙන් යනවා. නැත්නම් අපිට අමාරුයි කුංගි ඉවර කරන්න. නිෂ්පාදන සම්පත්. මේකේ බේස් එකක් කියලා ගන්න. මේක ඉතින් පොදු විපාක. නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා එරින් පුටුවක් හරි
භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වූ ද්‍රව්‍ය එහෙම නැත්නම් සම්පත්. මොනවද යොදාගන්නේ? උඩු හදන්න මොනවද යොදාගන්නේ? මේක අහසේ තියලා බෑනේ මේකට අපිට ඕනේ භූමිය. භූමිය කියන්නේ මේ ඇත්තටම මේ අහසත් භූමියට තමයි අයිති වෙන්නේ. මම කිව්වල පස්සේ මට ඉස්සෙල්ලා. භූමිය ඕනේ. ඊට පස්සේ මේක හදන්න වඩෙක් ඕනේ. මමත් ඔඩු වැඩ කරලා තියෙනවා. මේෂන් වැඩක් කරලා තියෙනවා. හරි? එහෙනම් මේකට ශ්‍රමය ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මෙහෙමයි කරන්න කියලා සංවිධානය කරන්න ව්‍යවසායකුත් ඕනේ. ඊට පස්සේ මේක ස්ටාර්ට් කරන්න ප්‍රාග්ධනිය. ඔය ටිකක් කියව ගන්න මේක. මම මේ ඉතාල ලේසි වගේ ඔය කියන ලේසි තමයි. භූමිය ශ්‍රමයේ ව්‍යවසාය ප්‍රාග්ධනය කියන ප්‍රධාන නිෂ්පාදන සාධක 4 යනවා අපිට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. එහෙනම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යොදා ගන්නා වූ නිෂ්පාදන සම්පත් හැටියට අපි ගන්නේ භූමිය ශ්‍රමයේ ව්‍යවසාය ප්‍රාග්ධන. හරිද? ඒක භූමියට කරන ගෙවීම බදු. ශ්‍රමයට වැටු. ව්‍යවසායට පොලි. ප්‍රාග්ධනයේ ලාභ. right? මොකද්ද? මොනවද ආයෙ කියන්නේ? කියලා දෙන්න කියන්නේ? ඒ ලෙවල් වල පුතේ මේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම. මේ මම කරන පාඩමම තමයි. ආර්ථික විද්‍යාව හැඳින්වීම ඒකේ තියෙනවා නිෂ්පාදන සම්පත්. ඒ නම් මේ නම් එහෙමම තියෙනවා. හරි. ඒකින්ද මේ වෙන නමක් නෙමෙයි තියෙන්නේ. මම වෙන නමක් මේකේ තියෙන විදිහක් නෑ. මේක මේ ටික කියවා ගත්තත් ඇත්තටම ඇති මම බැලුවේ මම හදපු රියුට් එක මේකෙන් මන්දිද කියලා. හරි. right. උතන මේක අනිත් පැත්ත. ඉතල බලමු ටික. ව්‍යවසායකයන්ට ලාභ ප්‍රාග්ධනයේ පොලි. හරි. ඒ කවුරු හරි වැරදියට මම ලියනු කියන්නව. කිව්වද කවුරු හරි? හරි හොඳයි නියමයි. කියලා දින්නේ හරියට. අන්න ඒක තමයි. මමත් ඒක දැන් ඉගෙන ගත්තේ මම දන්නේ නැහැ. හරි. රයිට්. ආපීතිය කරපොයක් ඉන්නවා නේ. කරපොයක් ඉන්නවා. ඒක තියෙන්නේ. හරි. දැන් අපි බලමු භූමිය. අයියෝ මේව නම් ඉතින් මේ ඒවා නිකන් උදේ කියානේ යන්නම් මේවා ආර්ථික විද්‍යාවනේ භූමිය කියලා කියන්නේ ස්වාභාවික සාධකයක්. හරිද? ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ඇදිච්ච ඒවා. එතකොට භූමිය කියන්නේ හැබැයි මේ පොළොවට විතරක් නෙමෙයි. වාතය කියන්නේ මේ දැන් මෙතන පාඩමේ ඉන්නකොට යන්නේවා නෙමෙයි. ඒකවත් වාතය තමයි. මේ වායු ගෝලය එතකොට ජලාශ සාගර ජලයේ මැදි හැඳුවා පොළොව. ඔය කියන සියලුම වනාන්තර ගැසියර ඔය කියන සියලුම ස්වාභාවික සම්පත් තමයි අපි භූමිය කියලා ගන්න. කරපුවා ඒක හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් මේ පොළොවට විතරක් නෙමෙයි. වාතයත් අපේ
ස්වාභාවික සාධකය. ඒකත් භූමියට ගන්න. එතකොට මේකේ ලක්ෂණ මොනවද? ඒව නම් මම ලියන්නේ නැහැ. මේ තියෙන ස්වාභාවික සාධකයක් වීම. සැපයුම අනම්‍ය වීම. නොකරපු අය අනම්‍ය වීම කියලා කියන්නේ. සැපයුම අනම්‍යයි. වෙනස් වෙන්නේ නැහැ. භූමිය ලොකු වෙන්නේ නැහැනේ මේ පොළොව. එන වරාය නගරේ හැදුවා අර හිටුවා ඒක ලොකු වෙනවා. නේද? ඒක හරිද? දැන් එන අනම්මය කියන එක වැරදිද? මට කියන්නේ එන්නේ එහෙම පුතේ ප්‍රශ්න කරන්න ඕනේ ඔයාලා. දැන් භූමිය අනම්මයයි කියනවා. මට ඔයාලා කියන උඹ කොහොමද භූමිය අනම්මයයි කියන්නේ? දැන් අර වරාය නගරේ හැදුවේ. ඒතර භූමිය අනම්මයි නෑ. භූමිය වෙනස් කරන්න පුළුවන්. ඒක හරිද? එහෙම හරිද? නෑ. කියන්න බෑනේ ඉතින් අන්න ඒකයි වැඩ ප්‍රශ්නේ කියන්නේ පුතේ ඒක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන අමාරුව. දැන් මං එහෙම මේ එහෙම යන්නේ නැහැ. මං එතනින් පස්සේ ඒකෙන් ඇයි එහෙම වෙන්නේ? එහෙම තමයි මේක ඩිස්කෂන් එක තමයි යන්න ඕනේ. දැන් මේකේ මොන ඩිස්කෂන්? නේද? ඔයාලා ලියන එක හොඳයි. මට කියවන්නත් වෙලා යනවා. හරි. ඔව් ඒ ඕන උත්තරයක් එක්කම වැරදි කියන්නේ. උත්තර හරි. හැබැයි ඉතින් එකම වැඩි තියෙන්නේ වැඩි වෙලාද නෑ. ඇයි මොකක් හින්ද පෝස්ට් එක හදපුවම මොකද උනේ? සාගරය ගොඩ වුණා. නේද? දැන් මෙහෙම තියෙනවා ලංකාව මෙතන තියෙනවා සාගරේ මෙහෙ ඔක්කොම තිබ්බා. දැන් පෝස්ට් සිටි හින්දා මෙහෙම පොඩ්ඩක් වැඩි වුණා. දැන් භූමිය විශාල වෙලා නෑනේ. ඇයි? භූමිය යනු වාතය ජලය සාගරය පොළොව ඔක්කොම. එහෙනම් සාගරය වශයෙන් තිබ්බ භූමිය පොළොව. එහෙමයි කියලා පොදුවේ ගන්න භූමිය විශාල වෙලාද? නෑ. සාගරය පොඩ්ඩක් කොට වෙලා. හැබැයි සාගරය අපි ගන්න භූමිය හැටියටම තමයි. එහෙනම් ඒක වෙනස් වෙන්නේ නෑ. එහෙනම් අනම්‍යයි භූමිය කියන සාධකය. හරිද? සංචලතාවය පිළිබඳ සීමා පැවතීම. ඵලදායීතාවය වර්ධනය කළ හැකි වීම. භූමිය සඳහා නිෂ්පාදනය කරන ගෙවීම බදු කුලිය. හරිද? එහෙනම් භූමියක් ගත්තාම අපි බදු ගෙවනවා. අපි නිකම් බදු කියලා ඉන්නේ ඉතින් බදු ගෙවනවා. ඇත්තටම දැන් වියට්නාමයේ වගේ ගත්තොත් අපිට වඩා වෙනස් එහි භූමි පරිභෝජනය. සියලු ඉඩම් භූමිය නෙවෙයි ඒක ඉඩම් රජයේ සතු. ගන්න සංකල්පයක්. රජයේ සතුව තියෙන්නේ. හැබැයි ළමෙක් හැදුවොත් අක්කර දෙකක් දෙන්න. අක්කර දෙකක් දෙන්න. එක ළමෙක්. හරිද? එතකොට එහෙමනම් වියට්නාම වැසියන්ට ළමයි හදන්න ප්‍රොමෝට් කරනවා. දෙකක් හැදුවොත් එකක් හැදුවොත් 2යි දෙකක් හැදුවොත් 4යි තුනක් හැදුවොත් 6යි. දැන් වගා කරන්න රජයේ සතු ඉඩම් මේ දෙන්නේ. ඒකට වැටවල් නෑ, වාලි නෑ, මොකුත් නෑ. ඔක්කොම රජයේ සතුයි තමයි ගන්න දෙන්නේ. මේක ඇති කරලා තියෙන්නේ මේ වියට්නාම යුද්ධයේදී මරුණා ඉතා විශාල ප්‍රමාණයක් දන්නේ කතාව. ඇත්තටම පුළුවන් කාලෙක ගිහින් බලන්න මාරම මේ සංවිධානයකින් ඒ කරලා තියෙන්නේ වියට්නාම යුද්ධය. හරි? ඉතින් එහෙම වෙච්චාම කුංචි පවුල් රත්තරන් නෙමෙයි දැන් මේ මැරිච්ච ප්‍රමාණය නැවත වර්ධනය කර ගැනීම සහ ඉදිරියේදී යුද්ධයක් ආවොත් එයාලට ශ්‍රමය අවශ්‍යයි කියන පදනමින් තමයි මේක කරන්නේ. ලංකාවේ යුද්ධ නෙමෙයි එන ගැහුවත් කුංචි පවුල් රත්තරන් නේ. නියම. වෙන කොහෙද ගියා නේද කතාව. හරි. එතකොට එහෙමනම් ලංකාවේදී නම් අපි දැනට ඉන්න විදිහට බදු තමයි භූමියට කරන ගෙවීම. හරිද? ඊට පස්සේ ශ්‍රමය නිෂ්පාදනයක් කරන්න කායික සහ මානසික වශයෙන් කරන වෙහෙස තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ. ඕන නිෂ්පාදනයක් නේ. යන් හිතලා බලන්න පුටුවක්, කරත්තයක්, බෝලයක් ළමයි කදනිනත් එහෙම තමයි නේ. කායික මානසික වෙහෙස. ඒක පස්සේ තව හිතලා බැලියගේ මේ කොරෝනා ඉවර වුණා පස්සේ.
ඒ ඔක්කොම ගත්තහම කොහොම බලුවත් ඇත්තටම ඕනම නිෂ්පාදනයක් කරන්න ඒක අදාළ නැහැ මම ඒක නිකන් කිව්වේ. මේ කායික මානසික දෙකම හෝ එකක් වේසන්ද වෙනවා. අන්න ඒකට අපි කියනවා ශ්‍රමය කියලා. ශ්‍රමයේ මිනිසා විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නු ලබන කායික මානසික වෙහෙස ශක්තිය ශ්‍රමය කියලා හඳුන්වනවා. ශ්‍රමයේ ලක්ෂණ මොනවද? ඒවා මම කියවන්නේ පොත මේව වෙන කරන්න විදිහක් නැහැ. අපි ආර්ථික විද්‍යාව කරමු මේ පාඩමට ආවෙන් පස්සේ. ශ්‍රමයේ ලක්ෂණ සජීවී නිෂ්පාදන සාධකයක් වීම, සංචලනය කළ හැකි වීම, සමජාතීය නොවීම කියලා කියන්නේ එකම ජාතිය නෙමෙයි. දොස්තරලා ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, කලාකරුවෝ ඉන්නවා, බැංකුකරුවෝ ඉන්නවා. නේ වාහන රියදුරෝ ඉන්නවා, ඩ්‍රයිවර්ලා තමයි රියදුරු කියනවා. ඩ්‍රයිවර්ලා ඉන්නවා, කොන්දොස්තරලා ඉන්නවා. නේද? ඔය ආදි වශයෙන් සමජාතීය වෙන්නේ නැහැ. ඵලදායීතාවය වර්ධනය කළ හැකි. දැනුම සහ කුසලතාවය වර්ධනය කරලා අපිට පුළුවන් ඵලදායීතාවය වර්ධනය කරන්න. නේද? වුණුවක් දෙන්නේ නැතුව දැන් අපි අර ඉස්කෝලේ යන කාලේ මොනවද හැදුවේ? මේ මතක දැන අර කොහු මේ පොල්ලෙලි තලලා ලණුවක් අඹරනවා. හැබැයි අපිට අඟල් 10ක් අඹර ගන්න බෑනේ දවසකට. හැබැයි ඔක පුරුදු කරලා ගත්තන් පස්සේ කොච්චර නිෂ්පාදනය කරන්න පුළුවන්ද නේ? ඉතින් ඒක තමයි ඵලදායීතාවය වර්ධනය කරන්න පුළුවන්. අස්සේ දොයි නෑ කියලා මොනවා හරි ලියනවා. මානව සම්පත කියාව්. මම මේක දීලා දෙනවා පුතේ ටික නොකරපු අයට. ශ්‍රමයේ වටිනාකම ශ්‍රමිකයාට තීරණය කළ හැකි අතර කරන ගෙවීම වැටු. ඊට පස්සේ ශ්‍රමයේ පරිමාණය තීරණය කරන සාධක. දැන් ජනගහනය ශ්‍රමයේ පරිමාව කියලා කියන්නේ ජනගහනය තීරණය කරන සාධක. ශ්‍රමයේ පරිමාණය තීරණය කරන සාධක ජනගහනයේ ප්‍රමාණය. දැන් ශ්‍රමයේ කොච්චරද කියලා ශ්‍රමයේ පරිමාණය. ශ්‍රමයේ පරිමාණය තීරණය කරන මොනවද? ඒ කියන්නේ ඔයාලට මතක 9 වසරේ 3 වෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා සම පැය කියලා එකක්. සම පැය ගන්න ගණන් පොතේදී 9 වසරේ 3 වෙනි මට මතකයි 3 වෙනි පාඩම වගේ. මම දන්නේ කීයද 9 වසරේ ඉගෙන ගත්තා ශ්‍රම පැය ගණන් හදන ඒවා. ඒක තමයි. ඒවා තමයි. එහෙනම් ශ්‍රමය ඵලදායීතාවය ගණනය කරන්නේ ශ්‍රම පැයවලින්. එතකොට එහෙනම් ශ්‍රමයේ පරිමාණය කොච්චරද කියලා බලපුවාම රටක එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර ගන්න මම අර කිව්වේ. ගෙදර ගත්තාම ගෙදර ඉන්න ශ්‍රමයේ පරිමාණය තීරණය වෙන එක සාධකයක් මොකද්ද? ගෙදර ඉන්න කට්ටිය ගන්න. ඒකට කියනවා ජනගහනය. ජනගහනය. 5 දෙනයි නම් එතකොට එක්කෙනෙක් පැය 8ක් වැඩ කරුවා 8 5 40යි. ශ්‍රම පැය 40යි. ශ්‍රමී පරිමාණය. 4 දිනෙන් නම් 32යි. ඒ ආදිවාසී ජනගහනය. ඊට පස්සේ මේ බෝම්බ ගන්නවා මම දන්නවා. උපත් අනුපාතය, මරණ අනුපාතය, සංක්‍රාම අනුපාතය. ඒ කියන්නේ ජනගහනයේ පරිමාණය තීරණය කරන දේ උපත්, මරණ, සංක්‍රමණය. ඒ කියන්නේ උපත් ප්‍රමාණය වැඩි වෙනවා නම් ජනගහනයේ පරිමාණය වැඩි වෙනවා. ඊට වඩා මරණ ප්‍රමාණය වැඩි වෙනවා නම් දැන් මේ කාලේ බැලුවොත් එහෙනම් උපත් ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය වැඩි නම් ජනගහන පරිමාණය අඩු වෙනවා. සංක්‍රමණ ගත්තාම මෙහි ඉඳලා රට යන ප්‍රමාණය සහ ඒ ඉඳලා මෙහාට එන ප්‍රමාණය තමයි අපි සුද්ධ සංක්‍රාම කියලා කියන්නේ. ආගමන විගමන. එහෙම විගමන සහ ආගමන. විගමන ආගමන. ඒ කියන්නේ රටින් පිටට ගිය සහ පිටින් රටට ආපු ප්‍රමාණය අතර වෙනස තමයි අපි සුද්ධ සංක්‍රාම කියලා කියන්නේ. එතකොට ගිය අය අතර වෙනස. දැන් මේකෙන් පස් ප්‍රමාණය න සුද්ධ සංක්‍රමණ එහෙම නැත්නම් ගියාට වඩා ආවනම් පරිමාණය වැඩි වෙනවා. තේරෙනවද? එහෙනම් මේ ශ්‍රමයේ පරිමාණය වැඩි කරන්න ඔය කියන සාධක බලපානවා. සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය හා නිපුණතාවය, කායික ශක්තිය ඔය කියන හැම එකක්ම බලපානවා. ඊට පස්සේ ශ්‍රම සැපයුම. රටක සේවා නියුක්තියේ සිටින ශ්‍රමිකයන් වැඩ කරන කාලය ශ්‍රම සැපයුම ලෙස හැඳින්වේ. මේ ශ්‍රම පැය ගණනින් ගණනය කරේ. ශ්‍රම සැපයුම කියලා කියන්නේ රටක පුද්ගලයන්
වැඩ කරන පැය ගාන එහෙම නැත්නම් පුද්ගලයන් සේවය කරන පුද්ගලයන් ගාන අපි හිතමු 1000ක් ඉන්නවා පුද්ගලයන් ඉතින් පැය 8 ගානේ වැඩි කරොත් 8000යි එතකොට මාසෙට නම් ජීන් වැඩි කරොත් ඒ අතරයි 240000යි ශ්‍රම පැය ඔය ආදි වශයෙන් අපිට විවිධ විදිහට හදා ගන්න පුළුවන් ශ්‍රමයේ සැපයුම කොච්චරද කියලා මාසෙකට අවුරුද්දකට ආදී වශයෙන් ඊට ශ්‍රම සැපයුම තීරණය කරන සාධක. මෙන්න මේක තීරණය කරන සාධක. ඒවා නම් හිතලත් ඔයාලට කියන්න පුළුවන්. ශ්‍රම බලකායේ ප්‍රමාණය, ශ්‍රමිකයෙකු වැඩ කරන කාලය. නේද? එදින අපි හිතමු ශ්‍රම බලකායේ ප්‍රමාණය. මොකද්ද? අවුරුදු 10ක් 59 අතර ඉන්නවා 1000ක්. ඒක ශ්‍රම බලකායේ ප්‍රමාණය. වැඩ කරන පැය ගාන. සාමාන්‍ය පැය ගාන. ඊට පස්සේ වැටුප් මට්ටම, වෘත්තීය සමිතිවල බලපෑම, ශ්‍රමිකයන්ගේ පුහුණුව හා පළපුරුද්ද තාක්ෂණික දියුණුව ශ්‍රම සංචලනයට පහසුව ශ්‍රමිකයාගේ සෞඛ්‍ය හා මානසික වාතාවරණය ඔය ආදිවාසී මම ගොඩක් කියලා තියෙන ආකල්ප සහ සිරිත් විරිත් අන්තිමට ඒවත් එනවා වෘත්තීය සමිති කියනවනේ ඒවා මේ දවස්වල හොඳටම තච්චන තැන්නේ නේ ඉතින් ඒවා ඔයාලට හිතලා ලියන්න පුළුවන් ඒවා අහන්නේ නැහැ නමුත් අර පදනමක් හැටියට දැනගන්න ඕන හිතා ඊට ශ්‍රම බලකාය කියන්නේ මොකද්ද යම් නිශ්චිත කාලයක් තුළ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික කටයුත්ත සඳහා ශ්‍රම සැපයීමට සූදානම් හෝ ඒ සඳහා ඉදිරිපත් වන නියමිත වයස් පරතරයට සියලු පුද්ගලයන් ශ්‍රම බලකායට ඇතුළත් වෙනවා. ශ්‍රම බලකාය හඳුනා ගැනීම මෙන්න මෙහෙම වෙන්නේ ශ්‍රම බලකාය සමානයි විභව ශ්‍රම බලකාය ශ්‍රම බලකායෙන් අඩු කරනවා පූර්ණකාලීන ශිෂ්‍යයන් ආබාධිතයන් සහ ගෘහණියන් පූර්ණකාලීන ශිෂ්‍යයන් ආබාධිතයන් ගෘහණියන් එතකොට එනවා අපිට ශ්‍රම බලකාය ගන්න අපි විභව ශ්‍රම බලකායෙන් අඩු කරනවා පූර්ණකාලීන ශිෂ්‍යයන් ආබාධිතයන් සහ ගෘහණියන් මේ ගාන හදලා කියන්න බලන්න මේකේ තියෙනවා ඔයාලට තියෙනවද ඔක්කොටම 17 වෙනි මේ ස්ලයිඩ් එකේ තියෙනවා කිසියම් රටක යම් වර්ෂයක ජනගහනය මිලියන 75කි ලියා ගන්නකො නැත්තම් නැති අය ඉන්නවනේ කිසියම් රටක යම් වර්ෂයක ජනගහනය මිලියන 75කි. එහි විභව ශ්‍රම බලකාය මිලියන 45කි. පූර්ණකාලීන ශිෂ්‍යයන් ගෘහණියන් හා ආබාධිතයන් සහ ආබාධිතයන් පිළිවෙලින් මිලියන 11යි 3යි සහ 1ක් වන අතර 11 3 සහ 1 වන අතර ශ්‍රම බලකාය කොපමණදයි ගණනය කරන්න. ශ්‍රම බලකාය කොපමණද කියලා ගණනය කරන්න කියනවා. ශ්‍රම බලකාය කොපමණද කියලා ගණනය කරන්න කියනවා. හරිනේ? හොඳයි පටකාල උත්තරයක් දෙන්නේ ඔය නේද? අන්න ඕක තියාගන්න ඕන දිගටම මම ඒකයි මේ පුරුදු වෙන තමයි මේ පොඩි නිකන් ඔය ජිල් බෝල හකුරු කෑලි ඉවලා බලන්නේ ඔයාලා කරනවාද කියලා. ඊට පස්සේ මම මේ අර කළු ගල් කෑලි එහෙමත් එවනවා තව පාඩම් දෙකක් තුනක් යනකොට. ඒවට උත්තර බොරු හරි කියන්න ඕන. පුරුදු වෙලා තියෙනවා නියමයි. ඔක්කොම හරි. අතල මොකද 75 දීපුවම දැන් ඕක මෙහෙමයි පුතේ වැඩි මම ගාන කියවපුවාම ඔයාලා හිතට වැදෙන හින්දා හදනවා. හැබැයි මෙතෙන්දී ඔක මම කියවලා හදන්න කියවනවා වරද්දනවා ගොඩක් අය. ඔය 75 පටලා ගන්නවාමයි. ඒක තමයි විභාගෙදිත් වෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් මේක අවබෝධ වෙනවා කියවනකොට. නමුත් පේපර් එක බලලා කරනකොට ඔය 75 පටල ගන්න. ඉතින් ඒකේ මොකේන්නේ නෑ විභාගෙනේ. මේ නමුත් හැම දෙයකටම මේකයි වෙන්නේ. ඒක 45න් 11යි 3යි 1යි අඩු කරපුවාම 30යි තමයි. හරි. right. ඊට පස්සේ ඉතින් ශ්‍රම ඵලදාය.
දැන් පළදාව කොහොමද හොයන්නේ? එක ශ්‍රමිකයෙකුගේ පළදාව. එහෙම නැත්නම් දැන් අපි 25 දිනක් වැඩ කරනවා නම් එක්කෙනෙකුගේ පළදාව හොයන්නේ කොහොමද? නිමැවුම මුළු නිමැවුම බෙදනවා ශ්‍රම ඒකක ගන්න. මේවා ඉතින් අර ඔයාලා සාමාන්‍ය හොයන්නේ එක විෂයකට කොච්චරද ලකුණු වරන් තියෙන්නේ කියලා සාමාන්‍ය හොයන්නේ ඒක වගේ එකක්. එහෙනම් ශ්‍රමිකයෝ අපි හිතමු 1000ක් දාලා ශ්‍රමිකයෝ 1000ක් දාලා මොනවද හදන්නේ? තේදළු කිලෝ ලක්ෂයක් හදනවා. 100,000. එතකොට එක ශ්‍රමිකයෙකුගේ පළදාව කොච්චරද? පළදාව කොච්චරද? ශ්‍රමිකයෝ 1000ක් දාලා තේ කිලෝ 30යි. ඔව්. ලක්ෂ බෙදීම 1000 නේ. right. ඔන්න එහෙම හැරගෙනම ඉන්න. එහෙමනම් ඒක තමයි ශ්‍රමයේ පළදායිතාවය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකක්ද? මූලික ධනය. එහෙමද? ඔව් ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේ ආරම්භක යෙදවුම් අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව දක්වා නිෂ්පාදන ක්‍රියාදාමය තුළ රැඳී තිබෙන පරිභෝජනයේ කෙලවර නොවන නිෂ්පාදන ආධාරක නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්‍රාග්ධනය ලෙස හැඳින්වෙනවා. ඒ කියලා කියන්නේ මේ එළියේ මැෂිමක් මොකක් හරි. හරි. මෙහෙන් දානවා මේ රබර් එහෙනම් අපි මොකක් හරි කොටයක් මෙහෙම ඕගනවා මෙතන. මෙතන. මෙහෙන් ගිහිල්ලා මෙතනින් එළියට එනවා මොකද්ද? පුටුවක්. අඳින්න දාන්නේ පුටුව විතරයි. ඒකයි. හරිද? පුටුවක් එන්නේ. හරිද? දැන් මේ කොටේ මෙතනින් එළියට දාපුවම මෙහෙන් පුටුවක් එනවා. මේක නිෂ්පාදන ක්‍රියාවලියේ මේ යන්ත්‍රය තුල තමයි ඔක්කොම වෙන්නේ. එහෙනම් මේ පුටුව නිෂ්පාදනය ආරම්භක අවධියේ ඉඳන් නිෂ්පාදනය දක්වාම මේ යන්ත්‍රය යොදා ගන්නවා. හැබැයි මේ පුටුව හදලා ඉවරනා කියලා යන්ත්‍රය ඉවර වෙන්නේ නැහැ. පරිභෝජනයෙන් කරවල වෙන්නේ නැහැ. හැබැයි මේක ෂය වෙනවා. ඔයාලා මොනවද මේ ෂය අයින් කරනවා නේද මේ දල සුද්ධ කරන්න ගියාම මොනවද ගණකාරීකරණයේ යනද ඇකවුන්ටිං වලදී නේ. ඒ වගේ. එහෙනම් මේ නිෂ්පාදන ආරම්භක අවධියේ ඉඳන් අවසානයේ දක්වාම පරිභෝජනයෙන් කෙලවර නොවි පවත්නා වූ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිල්ලත් එහෙමනේ. මේක ඇතුලේ මේක හදන යනවා ගොඩනැගිලි ඉවර වෙන්නේ නැහැ. හැබැයි මේක ගෙවෙනව නෙවෙයි පේජ් වෙනවා. ඒ කියන්නේ ගෙවෙනවනේ. එහෙම වෙලා දිනාපත් වෙනවා. ඒවට අපි කියනවා ප්‍රාග්ධනය කියලා නිෂ්පාදන සාධකයක් හැටියට. හරිද? right. ප්‍රාග්ධනයේ ලක්ෂණ නිසා විසින් නිර්මාණය කරන්නක් වීම, ක්ෂය වීමට භාජනය වීම, ඵලදායීතාවයෙන් යුක්ත වීම, නැවත නැවත ඵලදායීතාවයට යොදාගත හැකි වීම, ප්‍රාග්ධනයේ නිෂ්පාදන ප්‍රවාහයක් බිහිවීම, ප්‍රාග්ධනය කරන ගෙවීම පොලියයි. right. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔන්න ඔය ඊළඟ එකේ තියෙන. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප මම දීලා තියෙනවා ඔයාලා ලියන්න ඕනේ. මොනවද? ආර්ථික පොදුකාරී ප්‍රාග්ධනය, සමාජ පොදුකාරී ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය සහ භෞතික ප්‍රාග්ධනය, ප්‍රාග්ධන සම්පාදනය, ප්‍රතිසම්පාදනය හා නව සම්පාදනය, ප්‍රාග්ධනය සහ ආයෝජනය, ප්‍රාග්ධන තොගය, ආයෝජනය සහ ඉතුරු අතර සම්බන්ධය, තල ආයෝජන සහ සුද්ධ ආයෝජන, ස්ථාවර එහෙම නැත්නම් මූර්ත ප්‍රාග්ධනය සහ සංසරණ ප්‍රාග්ධන. ඒ ටික නිර්වචනය කරගන්න. තාම ලේසි ඕනෑම පොඩි පොතක තියෙනවා. නොකරපෑ විශේෂයෙන් ඔන්න දැන් ප්‍රශ්න තුනක් දුන්නා. ලියලා එවන්න අද මෙව්වත් කවන්න. මේ අදයි හෙට එවනවනම් ලේසි මට බලන්න. සවුන්දයි දැන් ඉතින් ඔෆිස් ගිහිල්ලා වැඩ කරනවට වඩා අමාරුයි ඔන්ලයින් කරන්න. එනවාට ඒ කියන්නේ රෑත්කට අරකනම් ඉවරයි දැන් ඉඳපහම මේක ඔන්ලයින් ඉඳලා මේ රෑ සෙනසුරාදා ඉඳලා ඇත්තටම වැඩ. ඒනවනේ සෙනසුරාදා පොඩ්ඩක් හරි එනවනේ. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඊට පස්සේ ව්‍යවසාය කියන්නේ ඔය කියන නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන සම්පත්තික නිසි පිළිවෙලට සංවිධානය කරන ක්‍රියාවලිය මෙහෙයවීම කරන පුද්ගලයා තමයි අපි ව්‍යවසායකයා කියලා කියන්නේ. එතකොට ඒ කරන ක්‍රියාවලියට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ඔය නිෂ්පාදනය කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය
සාර්ථකව මෙහෙයවන පුද්ගලයා අලුත් දේවල් ඇඩ් කරලා එතකොට අවදානම් අරගෙන රිස්ක් ටේක කෙනෙක් යා අවදානම් බාරගෙන ඊට පස්සේ මොනවද නිෂ්පාදන ඉලක්ක මත ගොඩනැගිලා නේද ඔය කියන ක්‍රියාවලිය සම්පාදනය කරන පුද්ගලයා අපි කියනවා ව්‍යවසායකයා ඊට පස්සේ එයා කරන මේ ක්‍රියාදාමයට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ටික දෙකක් ඒක ඔයාලට BS වලදී උගන්වනවා මේ කරන්නේ නෑ නේද? right එහෙනම් එයාගේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම නිෂ්පාදන කටයුතු මෙහෙයවීම නවෝත්පාදනයේ අවදානම් දැරීම අර මං කියපු ටික. එයාගේ ලක්ෂණත් මේකේ තියෙනවා මානව නිෂ්පාදන සාධකයක් වීම ආරම්භක ශක්තිය අභියෝග වලට සාර්ථකව මුහුණ දීම කියන නායකත්ව ගුණ අනාගත දැක්ම ආත්ම විශ්වාසය පුහුණු කළ හැකි වීම. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිද? right. ඉතින් පළවෙනි දවසේ මම අනිත් පාඩම් පටන් ගන්න යන්නේ නැහැ. හැබැයි මේක සාමාන්‍යයෙන් මේ ටියුට් එකම එක දවසකින් කරන එකක් අද මම ස්ලෝ වුණා. නෑ ස්ලෝ වුණා නෙමෙයි. මොකද මේකේ වැඩේ අපි මුල්ම කාලේ මේක මෙතන කට්ටි ඉඳද්දි පැය 3කින් කරේ. ඊට පස්සේ ඒක පැය 2කමාරින් කරා. මෙතන ඉඳ. දැන් මේක ඔන්ලයින් පැය 2කින් කරන්න ඕන. ඉතින් කරන්න ඒක සුට්ටක් අමාරුයි. මොකද නොකරපු අය 10 දිනකට වඩා ඉන්නේ හින්දා. ඔක්කොම කරපු අය හිටියා නම් මේක ඉතින් ආයෙ කියාගෙන යන්න නෙදී. එතකොට අපිට අර තව පාඩම් දෙකකට විතර පස්සේ තමයි මේ හැමෝටම අවශ්‍ය වෙන විදිහේ පාඩම් සෙට් එක හම්බ වෙන්නේ. එතෙන්ද අපි යනවා ඇත්තටම මාසයක් ඇතුළත මේ පාඩමයි ඉල්ලුම සැපීම ඉවරෙච්චාම ඔය නිෂ්පාදන යාගේ හැසිරීම පාරිභෝගිකයාගේ හැසිරීම ඇත්තටම ආර්ථික විද්‍යාව කරපු අයත් A level විතරක් කරපු අය කරලා නැහැ. එතනින් එහාට කැම්පස් එකේ එහෙම යන අය ඉන්නවා නම් කවුරු හරි ඉන්නවා කැම්පස් මේ යන අය කියන්න බෑ දැන් ඒක අර මේ කන්ටිනියස් කියන්නේ දැනට වෙන එක නෙමෙයි යන්නේ නැහැ නේ වහලානේ කැම්පස් වල හිටපු අය ඉන්නවා හිටපු කියන අවුට් නෙමෙයි ඔව් කොහෙද පුතේ හිටපු එක කියලා ඉන්නේ කොහෙද කැම්පස් එක කොහෙද දෙන්නෙක් ඉන්නවා year එක first second third නැත්නම් special නම් both right ආර්ථික විද්‍යාව කරනවද ඔයා එහෙ කරනවද අහන්නේ right නියමයි හරි කරනවා නම් තමන්නේ second year එකට එහා ඇත්තටම campus එක second year එකටත් එහා ටිකක් අපි මෙතන කරනවා තව චුට්ටක් ඉස්සරහට යනකොට ඒක හින්දා යාට එහෙටත් මේක වැදගත් වෙයි මුල අඩිතාලම එහෙම අයත් ඉන්නවා ස්විච් එකට යන එක්කෙනෙකුත් ඉන්නවා එහෙම අයත් එකතු කරගෙන ඔයාලා දැන් මේක සාමූහිකව ගොඩ නගා ගන්න ක්‍රමයක් දැන් මෙතන හිටියනම් ඇත්තට මේ දවස්වල ළමයි අවශ්‍ය ඉඳලා මම දැකලා දිනවා පාඩම් කරනවා දැන් එහෙම විදිහක් නැහැනේ දැන් ඔයාලා තාක්ෂණය ඔස්සේ මොකක් හරි ක්‍රමයක් හදාගෙන මේ කරන්ඩ මං හැකි වෙලාවට ඒකට උදව් කරන්නම් හැම වෙලෙම නම් මට එන්න වෙලාව නැති හින්දා ඒ ප්‍රශ්නේ නැත්තම් මම ඕන එකක් උදව් කරන්න කැමති ඒකේ ගැටලුවක් නැහැ අපි නිෂ්පාදන හැකියාව මායිමක්‍රය සහ ඔය පාඩම අනිත් දවස් ඉවර කරලා ඊළඟ පාඩමටත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ ඒකෙත් මුල ටික හරි කරගත්තොත් ලේසි මොකද අගට යනකොට ටිකක් අමාරු පාඩම් ISLM මෙහෙම චුට්ටක් ඔක්කොමලා නොකරලා තියෙන හින්දා ඒ කැම්පස් යන එක්කෙනා පොද ISLM ඔයාලට කරාද දැනට ISLM මොඩල් එක කරලා තියෙනවද නෑ ඒක තමයි එතකොට ඒක චුට්ටක් මේ ඒක අපි ලකුණු 20ක ප්‍රශ්නකුත් එක්කනේ ඒකට හුරු වෙන්න ඕනේ උපයෝගීතාවය උපේක්ෂා වක්‍ර විග්‍රහය ඒකත් චුට්ටක් විතර අපි හොඳට ඉගෙන ගන්න ඕන පාඩම මොකද ඒක මනස්කල්පිත පාඩමක් මනෝවිද්‍යාත්මක පාඩමක් ඒක මොකද දැන් ඔයාලා අමගිරියක් ආපුවාම කොච්චරද උපයෝගීතාවය අහනවා කියන්න පුළුවන්ද හැබැයි කියන්න පුළුවන් ඒකට ක්‍රම තියෙනවා ඒවා තමයි අපි උපේක්ෂා වක්‍ර වල ඉගෙන ගන්න හරි ජොලි ඒවා
එදාට මම අඹ ගෙඩි එහෙම තියාගන්න කියනවා. ඇපල් ගෙඩි තියාගන්න. ආ දැන් කාලා කොච්චරද උපයෝගීතාවය කියලා අහනවා. වතුර හරි ගෙනත් තියාගන්න. ඒ අතින් ඒක හොඳයි. මොකද මෙහෙ ඉන්නකොට මට ඒවා කියන්න බෑනේ. දැන් ගෙදර ඉන්නකොට මම කියනවා හෙට කන්න මොන හරි අරන් එන්න කියලා. කිව්වේ නැතත් අරන් එනවා. හැබැයි ඒ දවසට අරන් වෙන්න ඕන. ඒක කෑවෙන් පස්සේ මම අහන ප්‍රශ්නයක්. අන්න ඒක තමයි අපි ඔයාලට ලැබිච්ච උපයෝගීතාවය කියලා අපි එදාට බලමු. හරි. හරි. එහෙනම් උදේ පොඩ්ඩක් තව විනාඩි 10ක් විතර තියෙනවා. නමුත් මේ පාඩම පටන් ගත්තන් පස්සේ එහෙම නවත්තන්නත් බෑ. ඒකින්ද අපි අනිත් දවසේ අර මොනවා හරි තේරුම් නැති තේරිච්ච තැනක් තියෙනවද මොනවා හරි? ඈ? ඔයාලා මොනවා හරි තේරිච්ච තැනක් තියෙනවද? මම ඒක දැන් මෙතන දෙපාරක් විතර අහනකොට තේරෙනවා කොහොමද නේ? හරි. එහෙනම් අපි ඔතනින් නවත්තමු. අපි ලබන සතියේ නිවාඩු දවසක් එහෙම නෙවෙයි නේ. ලබන සතියේ අපි ඔතනින් ඉඳන් කරගෙන යන්. ඔතෙන් එනකන් නොකරපු අය පොඩි පොතක් කියව ගන්න. ඕනෑම පොඩි පොතක් කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හරි. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි. අපි අනිත් දවසේ හම්බෙමු.